දැන් අපි page එකට ඉස්සෙල්ලම log වෙනවා. දැන් මම මෙතන අපි හිතමු එක screen share කරන්න. screen share වෙන්නේ නැද්ද සරේ? මගේ මේ කම්පියුටරේ තියෙන්නේ local host වල දුවන මේ local host වල port 8080 දුවන COVID-19 කියන app එක. දැන් එතකොට මම ඉන්න page එකක් මෙතන වැටිලා නැහැ. අපි බලමු මෙතන මම password එකක් නැතුව log වෙන්න බලනවා. login. එතකොට එනවා error validation error value is required කියලා එනවා. එතකොට අපි බලමු ඊට පස්සේ මෙන්න මෙතන appear වෙනවා app කියලා එකක්. මේ app කියන්නේ ඒ program එකේම කොටසක්. ඒකෙන් මේ servlet JSP යවන්නේ කොතනටද කියලා තීරණය කරනවා. ඒක ඔයාලා මෙන්න මේ කෑල්ල දැනට නොසලකා හරින්න. ඊට පස්සේ දෙනවා index.html. මෙන්න මේ ෆයිල් එක තමයි මේකට අදාළ. හැමතිස්සෙම JSF වල අපි ඉන්න පිටුවට පස්සේ පිටුවේ තමයි URL එක පෙන්නන්නේ. ඒ කියන්නේ ඊළඟ page එක පහුගිය page එක තමයි මෙතන පෙන්නන්නේ. දැන් මම log වුණා. මම ඉන්නේ කොහෙද? index page එකේ. හැබැයි දැන් මම යනවා මෙතෙන්ට reports කියන link එකට. තාම තියෙන්නේ මොකක්ද? අර උඩ link එකම තමයි. මම ඊට පස්සේ ඊළඟ page එකට ගියාම තමයි මෙන්න මේ reports index කියලා පහුගිය page එකේ එන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම උඩ පෙන්නන URL එක එකක් පිටිපස්සෙන් තියෙන්නේ. දැන් එතකොට ඊට පස්සේ දැන් අපි හිතමු ආපහු තව එකකට ගියා home කියලා. එතකොට හොයාගන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා අපි ඉඳපු page එක. දැන් ඔයාලා කවුරු හරි මේ program එකට මේ දැන් access වෙලා ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ට මේ page එක හොයාගන්න ඕන log වෙන්න ඕන මොකක්ද කියලා. දැන් මෙන්න මේ page එකේ ඉන්නේ අපි login කියලා ආපහු password එක නැතුව මෙහෙම login කියලා දෙනවා. එතකොට අපි ඉන්නේ index page එකේ. එතකොට අපි index page එක මේකෙන් හොයාගන්න හැටි බලමු. මෙතනට ගියා කෙලින්ම web pages කියන එක යට folder එක නැතුව නිකම්ම index කියන එකේ තමයි අපි ඉන්නේ. එතකොට මේක අපි open කරලා ගන්නවා. ඊට පස්සේ මේක double click කරාම සම්පූර්ණයෙන් expand වෙනවා. මේ මුල්ම line එකේ තියෙන XML version එක ඊළඟට doc type definition එක එනවා. ඊළඟට XHTML මුළු page එකම තියෙන මේ XHTML යටතේ. මේ HTML කියලා ලිව්වට අපි ලියන්නේ මෙන්න මේ බලන්න මෙතන අපි XML ns namespace කියන්නේ namespace. එතකොට namespace එක මොකුත් නැතුව එනවනම් ඒක XHTML. ඒ කියන්නේ අපි h කියලා ගැහුවොත් මේකේ namespace එකක් නැහැ. එහෙනම් මෙයා h කියලා ගැහුවොත් මෙයා බලනවා මෙන්න මේක යටතේ මොනවද මේකට කරන්න ඕන කියලා. අපි දැන් h කියලා ගැහුවාම h1 කියලා ගැහුවාම එයා බලනවා හරි මේකේ namespace එකක් තියෙනවද නැහැ. ඒ කියන්නේ මුලින් පටන් ගන්නකොට namespace එකක් නැහැ. මේකේ namespace එක h. මේකේ namespace එක h. මේකේ namespace එක ui. එතකොට ez කියන්නේ තව namespace එකක්. මේ වගේ namespaces බලනවා. එතකොට namespaces නැත්නම් යා මොකක්ද යන ස්ටෑන්ඩඩ් එක XML ns. XML කියන namespace එකට තමයි එයා යන්නේ. එතකොට ඒකේ definition එක තියෙන්නේ මෙන්න මේකේ. මෙන්න මේකේ තමයි අපි සාමාන්‍යව ගන්න. එතකොට XHTML HTML වලින් වෙනස් වෙන්නේ කොහොමද? අපි හිතුවා ගියමු p කියලා ගහලා. අපි මෙහෙම ටිකක් ලියන්න පුළුවන් HTML වල. හැබැයි XHTML වල මේක අනිවාර්යෙන්ම error එකක් එනවා. අපි open කරොත් අනිවාර්යෙන්ම වහන්න ඕන. ඊළඟ එක තමයි අපි දැන් වහන තව ක්‍රමයක් තියෙනවා br කියලා දැම්මහම ඇති HTML වල. හැබැයි XHTML වල නම් අනිවාර්යෙන්ම වහන්න ඕන. වහන ක්‍රම දෙකක් තියෙනවා. එකක් මෙතෙන්ටම දාන්න පුළුවන් backspace එක. එහෙම නැත්නම් අපිට br කියලා දාලා ආපහු closing එකක් දාන්න පුළුවන්.
එතකොට අපි XML වල තියෙන එකක් තමයි opening එකක් කරොත් අනිවාර්යයෙන්ම close කරන්න ඕන. ඊළඟට HTML case sensitive නෑ. හැබැයි XHTML එක case sensitive. අපිට HTML වල මෙහෙම ලිව්වත් එකයි. එහෙම නැත්නම් මෙහෙම ලිව්වත් එකයි HTML වල. හැබැයි XHTML වල මේක ලව් කරන්නේ නැහැ. එතකොට සිම්පල් වලින් තමයි ලියන්නේ. එතකොට මම පළවෙනි එක කිව්වා මෙතන name spaces තියෙනවා. name space එකක් නැතුව තියෙන එකට යන definition එක W3 org කියන එකේ definition එක. අපි UI කියලා දැම්මොත් මෙන්න මෙතන UI. දැන් බලන්න මේ line number 10 වල අපි මේ UI කියන name space එක පාවිච්චි කරලා තියෙනවා. ඊළඟ line number 19 වල UI කියන name space එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ name space එක පාවිච්චි කරාම එතකොට අපි ඒකෙදි UI කියලා දැම්ම නම් එයා ගන්නෙ මේ JSP org වල JSF යටතේ facelets කියන එකේ තියෙන definition එක අනුව තමයි එයා වැඩ කරන්නේ. ඒ කියන්නේ මොනවා හරි කියලා තියෙනවා නම් එයා බලනවා UI composition කියලා තියෙනවා නම් මොනවද කරන්න ඕන. එහෙනම් බලන්න ඕන මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේකේ තියෙන ඒවා අනුව තමයි වැඩ කරන්න ඕන. ඊළඟට H කියලා තියෙනවා. අපි වැඩිපුරම H කියලා තමයි භාවිතා කරන්නේ. මේ තියෙන්නේ H කියලා තියෙන ඒවා කෙලින්ම මෙන්න මේ JSF වල පාවිච්චි කරන ඒවා. EZ කියලා කියන්නේ මට විනාඩියක් දෙන්න ඔෆිෂියල් කෝල් එකක් දෙනවා. හරි හරි thank you sorry දැන් එතකොට මේ අපි definition එක අනුව මෙතන උඩ පෙන්නනවා දැන් මේ P කියන එක අපි පාවිච්චි කරලා නැහැ unused library එක අපිට ඕන නම් ඒක අයින් කරලා දාන්න පුළුවන් එකෙන් කියන්නේ prime faces කියන එක එතකොට දැන් මට ඕන මේකේ තියෙන
අර ලොගින් එක හොයා ගන්න. දැන් ලොගින් එකේ තමයි අපිට ඉෂුව එක sort out කරන්න ඕන. එතකොට දැන් ඔයාලා බැලුවට මේ page එක බැලුවොත් කොහේවත් ලොගින් එකක් අපි define කරලා නැහැ. දැන් අපි ලොගින් එකක් හොයාගන්න බෑ නම් මේ index page එකට ගියා කියන් බලන්න මෙතන login කියලා තියෙනවා මෙතන national covid-19 health information system කියලා තියෙනවා ministry of health කොයිව මේක එකක්වත් නැහැනේ කියලා හිතෙනවා. එතකොට ඒ මොකද මේකේ තියෙන templating කියන feature එක හින්දා. එතකොට templating කියන feature එක තමයි මම අද ඉස්සෙල්ලම discuss කරන්න යන්නේ. දැන් මේකට එන්න ඉස්සෙල්ලා අපි templating කියන්නේ මොකක්ද කියලා බලා ගන්න ඕන. එතකොට මම ඉස්සෙල්ලම අද templating කියන්නේ මොකක්ද කියලා අද පෙන්වන්න යන්නේ. මම අලුතෙන් project එකක් පටන් ගන්නවා. මම මේ ant එකක්වත් පුළුවන් මේවන් එකක්වත් පුළුවන්. මම Java web එකක් පටන් ගත්ත web application. අද day 11 ද දන්නේ නැහැ. day 11 කියලා දාමු. next ගියා Java surfaces ගත්තා. finish කරා. දැන් මේ day 11 කියන එකේ මම අලුතෙන් page එකක් හදනවා index page එක. ආයේ XHTML එකක් තියෙනවා. දැන් මම මේක run කරමු. ඒ අතර XHTML එකේ තියෙනවා hello from faceless කියලා. මම මෙතන දානවා H1 ගිහිල්ලා national covid health information system covid-19 health information system කියලා මම දානවා. ඊට පස්සේ මම menu එකක් දානවා. එතකොට අපි menu එක වෙනුවට අපි මෙතන ලියමු මේ මම මේ control එකක් ගන්න ගියොත් වෙලාව යන හින්දා control එකක් නැතුව මම මෙතන මේ ලියන්න command button එකක් තියෙනවා value එක patient අපි කියමු add patient ඊළඟට තව එකක් තියෙනවා edit patient list patients කියලා දාමු. ඊළඟට තව එකක් තියෙනවා admit discharge. දැන් මම මේ menu එකක් වෙනුවට තමයි මේක නිකන් සාමාන්‍යයෙන් පාවිච්චි කරේ. එතකොට index page එකේ මොකුත් නැහැ. හැබැයි මට pages හතරක් ඕන වෙනවා. එකක් තමයි add patient එකයි, list patient එකටයි, admit එකට එකයි, discharge එකට එකයි. දැන් ඒකට මම මෙතන pages හතරක් හදනවා. new ගියා, JSF page කියලා ගියා. pages Java surfaces ගිහිල්ලා JSF page ගියා. ඒ page එකේ නම add patient finish කරා. ඊට පස්සේ මම තව page එකක් දානවා list patients. ඊළඟට admit discharge. හරි මම pages හතරක් දැම්මා. දැන් මේ හැම page එකටම මට ඕන title එකකුත් දාන්න. ඒකට මම ඉස්සෙල්ලාම index එකට ගියා මේ title එක copy කරගත්තා. ගිහිල්ලා add patient එකක් දානවා ඒක. ඊට පස්සේ admit එකට ගියා ඒකටත් දානවා. ඊළඟට discharge එකටත් ගියා ඒකටත් දානවා title එක. ඊට පස්සේ list patient වලට ගියා ඒකටත් දානවා. දැන් ඊට පස්සේ මතක් වෙනවා menu එක දාලා නැහැ නේද කියලා. ඒ පාර මොකද්ද කරන්නේ? index page එකට ගිහිල්ලා ඒකටත් menu එක දානවා.
add patient එකටත් මේ menu එක දානවා. මෙතන title එකට add තව අපි මේ page එකේ function එකක් ලියනවා. admit එකටත් ගිහිල්ලා copy කරනවා මේ ටික admit ඊළඟට discharge එකටත් යනවා. දැන් ඔයාලට හිතලා ඇති මේක හරි ලේසි කියලා. මොකද මේ copy paste කරන්නනේ තියෙන්නේ. හරි. දැන් මේක discharge කරන්න මේ ලේසිනේ copy paste කරන්න තියෙන කියලා හිතනවා. ඒ පාර දැන් ඊට පස්සේ එතකොට මම නිකන් JSF page එකකුත් දාන්නම් මේ අපිට navigate කරන්න ඕන හින්දා new gear control එක. අද ගියා Java server faces ගියා CDI bin context dependency injection bin. ඔයාලට මතක ඇති නේද මේ අපි control එකක් ලියලා අර එකෙන් navigate කරා patient manager hari patient controller කියලා එකක් දැම්ම package එක beans කියන package එක දැම්ම dependent නෙමෙයි session scope session එකකට එකක් හැදෙන්නේ. දැන් ඒකේ මම ලියනවා අර navigate කරන methods. ඔයාලා පළවෙනි project එක මතකයි නේද? කවුරු හරි කියන්නකෝ මේක මේ navigate වෙන ඒවා හැදුවා public string එකක් තමයි මේවයින් return කරන්නේ. මම මේ කතා කරපු එක තමයි අපව කියලා දෙන්නේ to patient page කියලා එකක් දැම්මා. ඊළඟ එක තමයි public string to admit. Public string to list. Public string to discharge. මේව හදපු ඒවා මතක නැද්ද? මතක තියෙනවනම් පොඩක් අත උස්සන්නකෝ. මේක control එකට ගිහලා navigate method හදපු හැටි මතකද පළවෙනි project එක? හරි හොඳයි. එක්කෙනෙකුට මතකයි. දෙන්නෙකුට මතකයි. හරි. එතකොට අපි දැන් ගිහිල්ලා මම මේක ලියන්න ඕන. හරි. ගොඩ දෙනෙකුට මතකයි. හොඳයි. thank you. දැන් patient page එකට යන්න ඕන නම් මොකද්ද string එකක් return කරන්න ඕන. හැබැයි මේ string එක සමාන වෙන්න ඕන මේකේ path එකට. දැන් එතකොට to patient page කියන්නේ මොකද්ද? එතකොට අපිට add patient අපි මෙතන දාමු add patient කියලා නම් වෙනස් කරමුකෝ to add patient. එතකොට මේ method එකෙන් return කරනවා string එකක්. මොකක්ද මේ string එක? add patient case sensitive වරද්දන්න නැතුව ඒ අර page එකේ නම ලියුව XHTML නෑ. to admit එකේදී මොකක්ද return කරන්නේ? admit. අර XHTML file එක. දැන් මෙන්න මේ file එක තමයි මේ method එක click කරාම යන්නේ. ඊළඟට list patient වලට යනවා return කරනවා මේ method එක ඒ කියන්නේ to list patients ඊළඟ එක තමයි return discharge. හරි අපි methods ටික හදලා ඉවරයි. දැන් මම XHTML එකට යනවා index එකට ගිහිල්ලා මෙතන action එක ලියනවා. එතකොට මෙතන action එක අපිට කෙලින්ම ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට මෙතන string එකක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ admit කියලා දුන්නොත් admit එකට යනවා. මොකද page name එකෙන් යන්නේ path එක කෙලින්ම root එකේ හින්දා path එකක් දෙන්නේ නැහැ. එතකොට මෙතන list patients කියන එක ලිව්වහම යනවා. හැබැයි අපි
මෙතනදි කිසිම මේ අපි රෙකෝඩ් එකක් තියාගන්නේ නැහැ. නිකම්ම page එකේ නම විතරයි දෙන්නේ. හරි. දැන් මේක ප්‍රොජෙක්ට් එක අපි clean and build කරලා run කරමු. දැන් මෙතන add patient කියන එක දැම්මට මේකේ තියෙනවා form එකක් ඇතුලේ නෙවෙයි අපි මේක දාලා තියෙන්නේ error එකක්. එතකොට අපි මොකද කරන්නේ form එකක් දාන්න ඕන. හැබැයි Java server faces වල h form එක දාන්නේ. h form කියන එක දාන්නේ. මේ form එක ඇතුළට දානවා. හරි. දැන් අපි මේක රිෆ්‍රෙෂ් කරලා බලමු. මේක ආපහු රන් කරන්න ඕනේ XHTML දැම්මේ. හරි. add patient කියලා එකක් තියෙනවා. එතකොට add patient කිව්වහම admit කියන එකට ගිහිල්ලා තියෙන්නේ. ඒ මොකද කියලා බලමු. මේ බලන්න add patient වල admit කියන එක ලියලා තියෙන්නේ. ඒකයි මේ වැරද්ද තියෙන්නේ. එතකොට අපි ලියනවා add හරි. දැන් ආපහු අපි මෙතන මුලින් ඉඳන් පටන් ගමු. මුල් page එකට යමු. දැන් පළවෙනි එක ගිහලා add patient. ඔන්න එතන add patient කියලා ආවා. හරි. අපිට හිතෙනවා දැන් මේ page copy paste කරාම හරිම ලේසි කියලා. මේ නමුත් ඇත්තටම දැන් බලන්න මට මෙන්න මෙතන වෙනස්කමක් කරන්න ඕන. මේ වෙනස්කම මම හැම page එකේම කරන්න එපා. දැන් මේක copy කරගෙන ගිහිල්ලා මේකටත් දාන්න ඕන මේ form එකත් එක්ක. add patient එකටත් මේක paste කරන්න ඕන. ඊට පස්සේ admit එකටත් ගිහිල්ලා මේක paste කරන්න ඕන. ඊට පස්සේ discharge එකටත් ගිහිල්ලා මේක paste කරන්න ඕන. index එකේ හරි කමන්නේ list patient වලත් මේ ටික paste කරන්න ඕන. හරි අපි හිතනවා දැන් හරි ඔක්කොම paste කරා වැඩි හරි. ඊට පස්සේ අපි මේක refresh කරලා බලනවා. add patient ගියා හරි add patient වලට යනවා. list patient ගියා list patient වලට යනවා. admit ගියා admit වලට යනවා. discharge ගියා discharge වලට යනවා. හරි. එතකොට අපි හිතුවට අපිට හිතෙනවා නෑ මේක නෙමෙයි අපි නියම විදියට Java server faces වල context dependency injection එක ඒ කියන්නේ අපි හදන අර control එක හරහා කරන්න ඕන. මේ මෙතන අපි view එක විතරයි control එකක් පාවිච්චි කරේ නෑ. නමුත් අපිට හිතෙනවා දැන් මේක යන යන්නේ රෙකෝඩ් කරන්න ඕන database එකකට. එහෙනම් අපිට මේකෙන් කරන්න බෑ. එහෙනම් අපි method එකක් ලියනවා. අර ලියපු method එක call කරනවා hash ගැහුවා curly brackets ගැහුවා. අපේ control එකේ නම මොකද්ද? patient controller. එතකොට බලන්න patient controller කියන එකේ මෙන්න මේක තමයි class එක. මේ patient controller කියන class එකෙන් හදපු object එකක් තමයි අපි ඉල්ලන්නේ. ඒ object එකේ නම මොකද්ද? simple වලින් පටන් ගන්න patient controller. එතකොට මේ object එක අපිද හැදුවේ නෑ. Java server faces වලින් බලනවා මේ session එකටයි session scope නේ. මේ log වෙච්ච session එකට මේ class එක පාවිච්චි කරලා object එකක් හදලා තියෙනවද කියලා. හදලා තියෙනවද කියලා බලලා තියෙනව නම් මෙන්න මේ කිල්ලුවාම ඒ තිබිච්ච object එක return කරනවා. එතකොට ඒ object එකක් නැත්නම් පළවෙනි පාර නම් මේ request එක එන්නේ එයා object එකක් හදනවා. මෙයාගේ session එක expire වෙන වෙලාවට මේ object එක ආපහු නැති වෙනවා. එතකොට මේවා අපි manage කරේ කවුද මේ object හැදෙන එක manage කරන්නේ Java server faces වලින් අපි නෙවෙයි. එතකොට මේවට ඉස්සර manage beans කියලා කිව්වා. CDI නෙවෙයි manage beans කියලා කිව්වා. දැන් මෙන්න මේක මම තියෙන්නේ මේ internet explorer වල. දැන් මම මේකම URL එක copy කරගෙන මෙතන type කරනවා. ඔයාලා හිතන්න මේක enter කරාම මට කියන්න තව object එකක් හැදේවිද නැත්නම් අර object එක මට return කරාවිද? මොකද්ද හිතන්නේ? පොඩි feedback එකක් දෙන්නකෝ. මම දන්නේ මං කියන එක ඇහෙනවද කියලා. කලින් object එකම return කරනවා.
නෑ බ්‍රවුසර් එක අනුව හැදෙන සෙෂන් එක වෙනස්. බ්‍රවුසර් එක අනුව සෙෂන් එක වෙනස්. එතකොට මේ බ්‍රවුසර් එකට වෙන සෙෂන් එකක් හැදෙනවා. අනිත් බ්‍රවුසර් එකට වෙන සෙෂන් එකක් හැදෙනවා. අපිට ඕන එක බලා ගන්න පුළුවන්. අපි සෙෂන් එකේ හැදෙන ඔබ්ජෙක්ට් එකේ නම මෙතන ලියමු. අපි patient controller කියන එක මෙතන ලියනවා. අපි මේ index page එකේ නෙමෙයි list patients වල අපි ලියමුකෝ ඒක. මේක save කරා. දැන් මම list pages වලට යනවා මේකේ list patient මෙන්න මේ beans වල patient controller කියන object එක මේ toString method එක. ඒකේ තියෙන add 15යි a 4යි a 8යි 4යි 6. දැන් මම යනවා මේ Chrome වල එකට. Chrome වල එකට ගිහිල්ලා අපි add patient නේ list patient ගියාම ඒකේ තියෙන 1c 48යි bed. දැක්ක නේද? ඒ කියන්නේ මේ object දෙකක්. ඇයි මෙතන දෙකක් හැදුනේ? හැම session එකකටම අපි මේක session scope කියලා දාපු හින්දා හැම session එකකටම එකක් හදනවා. දැන් මෙතන application scope කියලා එකක් තියෙනවා. එතකොට ඔයාලා හිතන්නේ මොකක් හැදෙයිද? දෙකක් හැදෙයිද එකක් හැදෙයිද? මම application scope කියලා දාන්න. pin and build කරා. run කරා. මේක හැදුනා. අර ඉස්සෙල් එක අයින් කරමු නැත්නම් දෙකක් තියෙනවා. එතකොට හරි මේකේ list patient වලට ගියා. ඒකේ තියෙන්නේ මෙන්න මේ අංකේ. දැන් මම යනවා මේක application scope එක දාලා තියෙන. ඒ කියන්නේ මුළු application එකටම එකයි. මම මේකට type කරනවා. ගිහිල්ලා මම list patient වලට යනවා. ඔයාලා කියන්නේ එතකොට මේ නමම මේකේ තියෙවිද නැද්ද? තියෙනවා. ඔව් මේකේ තියෙන්න ඕන. මොකද මේ දෙකම එකම application scope එකේ එකම එකයි හැදෙන්නේ. 2f හරිද 2f 26යි 61. එතකොට ඔයාලා හිතන්න බලන්න දැන් අපි පාවිච්චි කරන්න ඕන scope එක අපි කරන්න යන වැඩේ අනුව රඳා පවතිනවා. දැන් අපි හිතමු users ලා 100ක් ආවත් ඒ program එකේ තියෙන institution list එක ගන්න ඕන. අපි හැමෝටම එක එක්කෙනාට එක එක institution list තියාගත්තාම memory එක අපරාධේ. අපි කරන්නේ මොකද්ද? application scope එකක ඔක්කොම institution list එක තියාගන්නවා. එතකොට resources ඉතුරු වෙනවා. ඕන කෙනෙකුට දෙන්නේ ඒ scope එකේ. හරි අපි අතර මේක කතා කරන්නේ නෙමෙයි ආවේ මම අර ඊගමන් ස්කෝප් එක ගැනත් පොඩ්ඩක් විස්තරයක් කිව්වා. දැන් මට කියන්න ඕනේ දැන් මේකේ අපි ඔයාලට තාම තේරෙන්නේ නැහැ මේ කරදරයි කියලා. දැන් මේ add patient වලට මම හිතනවා add patient කියලා ලියන එක කරදරයි. මම කරන්නේ #patient controller කියන එකට ගිහිල්ලා ඒකේ to add patient කියන method එක. ඊළඟට මම මේකම copy කරලා දානවා list patient වලට කරලා method එක වෙනස් කරනවා. to list patients. ඊළඟට මෙතන දානවා to admit patient to admit. මේක කට් කරලා දානවා to discharge. home page එකට එන්නත් හරන එකක් හදන්න ඕන. දැන් මේ ටික ඔක්කොම හදලා ඉවරයි. දැන් මම කල්පනා කරනවා මේක විතරක් හදලා හරියන්නේ නැහනේ. මේක අනිත් pages වලටත් දාන්න එපා. ඒ පාර admit එකටත් ගිහිල්ලා මේකටත් copy paste කරනවා. ඊළඟට discharge එකටත් ගිහිල්ලා ඒ ටික දානවා. දැන් මේ මුලින් නම් මේක කරන්න පුළුවන්. නමුත් හිතන්නකෝ pages 200 ගාණක් තියෙනවා. මේ වගේ තැන් දාන්න තැන් 100 ගාණක් තියෙනවා. කොච්චර කෝඩ් එක මැනේජ් කරන්න අමාරු වෙයිද? එතකොට අන්න ඒකට තමයි අපි ටෙම්ප්ලේටින් කියන එක තියෙන්නේ. එතකොට අපි එක ටෙම්ප්ලේට් එකක් හදනවා. අනිත් ඒවා ඒක ඇතුලේ පාවිච්චි කරනවා. එතකොට මේ අපි දැන් බලමු දැන් මෙන්න මේ හැම එකේම එකක් තියෙන්නේ.
නමුත් අපිට මේක කරදර හින්දා තමයි අපි ටෙම්ප්ලේටිං වලට යන්නේ. එතකොට මම මොකද කරන්නේ මේ ඔක්කොම මම මකල් දානවා. add patient කියන එකත් මකල් දැම්මා. admit කියන එකත් මකල් දැම්මා. discharge කියන එකත් මකල් දැම්මා. list patient කියන එකත් මකල දැම්මා. දැන් මට index එක විතරයි තියෙන්නේ. එතකොට මට මේ index එකේ මට template එකක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට වෙනමම template එකක් හදන්නත් පුළුවන්. එතකොට මම වෙනමම template එකක් හදමු. මෙතන right click කරා new ගියා other ගියා. ඒකේ Java server faces යටතේ තියෙනවා facelet template. අපි template එකක් හදනවා. next කියලා දෙනවා. එතකොට මෙයා අපිට එක එක views ටිකක් දෙයි. ඒක අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි මේක දාමු. මෙතන template එකේ නමට template 1 කියලා දාමුකෝ. finish කියලා දුන්නා. එතකොට මෙන්න යා template එකක් හැදුවා. එතකොට මේ HTML එක තියෙනවා head. ඒ කියන්නේ header එකක් තියෙනවා. ඒක JSF එකක්. ඒකයි මේ h දාලා තියෙන්නේ. දැන් මේකේ head තිබුණට අපිට HTML එක හැදිලා ෆයිල් එක එනකොට මෙයා මේක නිකන් head එකකට කන්වර්ට් කරගන්නවා. දැන් එයා හදලා තියෙනවා top කියලා එකක් හදලා තියෙනවා content කියලා එකක් හදලා තියෙනවා bottom කියලා එකක් හදලා තියෙනවා divisions div 3ක්. ඒකේ ඇතුලේ බලන්න මේ UI insert කියලා එකක් හදලා තියෙනවා. UI insert. එතකොට ඒක ඇතුලේ top කියලා එකක් තියෙනවා content කියලා තියෙනවා bottom කියලා තියෙනවා. අපි මේ index page එක වෙනුවට මේක rename කරමු අපිට ඒකේ ගන්න ලියන්න වැදගත් මේව තියෙන හින්දා මම දැන් index එකක් හදන්න යන්නේ. index එක හදන්න යන්නේ නිකන් නෙවෙයි මෙන්න මේ template එක පාවිච්චි කරලා. එතකොට අපි ඒකට කියනවා template client. දැන් අපි template එකක් හැදුවා template client එකක් හදන්න යන්නේ. එතකොට new ගියා other ගියා මේකේ Java server faces යටතේ template client. next යනවා. next ගිහිල්ලා අපි index කියලා දානවා. index කියන එකට දාලා මතක ඇතුව template එක මොකක්ද කියලා දෙන්න ඕන. මෙතන expand කර template 1 කියන එක දුන්නා. එතකොට එයා පෙන්නනවා තැන් තුනක් තියෙනවා. ඒ තුනම template එකට අපි client ගන්නවද? ඔව් අපි ඒ තුනම ගන්නවා කියලා finish කියලා දෙමු. එතකොට මට පෙන්වන්න ඕනේ මේකයි මෙන්න template එක මෙන්න template client එක. එතකොට ඇත්තටම අපි call කරන්නේ මෙන්න මේ template client එකේ නම. හැබැයි මේ template 1 කියන එක මෙන්න මෙතන refer කරලා තියෙනවා UI composition. UI composition template කියලා path එකක් දීලා තියෙනවා. මෙන්න මේ index කියන එකේ parent folder එකට ගිහිල්ලා ඒකේ template 1 කියන එක ගන්න කියලා තමයි මේ UI composition කියන්නේ. අපි index field එක click කරාම එයා ඉස්සෙල්ලම මොකද කරන්නේ? මම නෙවෙයි අදින්නේ මේ මම මෙනේ තැනකින් ගන්න ඕනේ කියලා මෙන්න මේ තැන ගන්නවා. ගිහිල්ලා එතකොට මෙන්න මේකේ තියෙන ටික ඔක්කොම දානවා. දාලා බලන්න ඒකේ UI insert කියලා එකක් තියෙනවා. ඒකට නමක් තියෙනවා top. එතකොට බලනවා අපේ page එකේ ඇවිල්ලා UI define අරකට සමාන එකක් name එක top. ඒ කියන්නේ මෙන්න මේ template එකේ top කියලා වැටෙනවා. අපේ මේ index එකේ top කියලා එකක් වැටෙනවා. අපි හිතමු මෙන්න මේක අපි define කරලා නැහැ. UI define top කියලා එකක් නැහැ. මම මේ control එකත් එක්ක backspace ගහලා මේ ටික මම hide කරනවා මේ comment කරනවා. එතකොට මම template එකේ තියෙනවා top කියලා එකක් UI insert එකක්. හැබැයි ඒකට සමානුපාතික UI define එකක් මේ index එකේ නැහැ. මම ලියනවා top from template. දැන් මම මේක run කරනවා. එතකොට යන්නේ මොන page එකටද? ඉස්සෙල්ලම යන්නේ මේ index page එකට. එතකොට top from template මේ තියෙන. එතකොට මේ උඩ ඇවිල්ලා තියෙන template එකෙන් ආපු කෑල්ල තමයි මේ පෙන්නන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන්නේ අපි කියමු content from template කියලා ගත්ත කියමු. bottom from template කියලා තියෙනවා.
මෙන්න මේ ස්ටයිල් ෂීට් එක ප්‍රශ්නේ නේ හින්දා මම මේ ස්ටයිල් ෂීට් එක අයින් කරලා දාන්නම්. හරි රිෆ්‍රෙෂ් කරලා බලමු. දැන් top from template හැබැයි content දෙන්න නිකම්ම content bottom. ඒ කියන්නේ මෙන්න මේ ටික නෙවෙයි එන්නේ. මේකේ අපි template එකේ ලියලා තිබුණට ඒ template එකේ ටික නෙවෙයි එන්නේ. ඒ වෙනුවට අපි UI define කියලා අපි define කරපු content එකේ ලියපු ටික. content from index page එන්නේ. දැන් රිෆ්‍රෙෂ් කරලා බලමු. content from index page කියන එක තමයි එන්නේ. ඒ කියන්නේ දැන් අපි template එකක් හදලා ඒකේ insert කරන්න පුළුවන් තැන් define කරලා තියෙනවා. අපි insert කරලා තියෙන ඒ අපි යන අදාළ page එකේ ටික තමයි පෙන්වන්නේ. මොකද අපි template එකට නෙමෙයි යන්නේ. අපි index page එකට යන්නේ. හැබැයි ඒකට අදාළ template එකේ මොනවා හරි define කරලා තියෙනවනම් අපි define කරලා තියෙන ඒවට පෙන්වන්නේ අපේ page එකේ. හැබැයි අපි define කරලා නැත්නම් එතකොට ගන්නෙ මොකේද? template එකේ ඒවා. දැන් එතකොට ඔයාලා හිතන්න බලන්න අපිට තියෙන title එක. title එකේ මම අර ඉස්සෙල්ලා පෙන්නුවා කොටස් දෙකක් තිබුණා. එකක් NCHIS. එතකොට NCHIS කියන එක හැම එකේම තියෙන්න ඕන. ඒකෙන් මම ඒක ලියනවා මේ template එකේ insert එකට පිටින්. හැබැයි template එක යටතේ මං ලියනවා home. එතකොට මෙන්න මේ home කියලා ලිව්වට මේක මෙතන home කියලා ලිව්වොත් මේකේ හදන හැම page එකකම home කියලා එන්න පුළුවන්. ඒකින්ද තමයි මම මේ index page එකේ define කරනවා එතනට home. දැන් මම තව page එකක් හදමු. menu එක දාලිමු. menu එක ඊට පස්සේ පළවෙනි එක මේ home කියලා ආවා. ඊට පස්සේ form එක දාලා අපි index page එකෙන් අර ඉස්සෙල්ලා copy කරගත්තු ටික මෙතන copy කරමු. මේකේ index එකේ දැම්මා. දැන් එතකොට මෙන්න මෙතන මෙන්න මේ ඇතුලේ content එක UI insert සමානුපාතික index වල තියෙනවා UI define එක home. දැන් එතකොට අපි පළවෙනි page එකට ගියොත් පෙන්වන්නේ මොකද්ද? මේ template එකෙන් ආපු NCHIS පෙන්නනවා, template එකෙන් ආපු menu එක පෙන්නනවා. හැබැයි template එකේ තියෙන home කියන එක වෙනුවට home කියලා පෙන්නනවා ඒ index එකේ තියෙන home page එක. ඒ වගේම දැන් මම තව page එකක් හදනවා new facet template client. ඒකට දානවා admin. template එක මොකද්ද ගන්නෙ? අර template 1 කියන එකමයි. ඒකෙත් අපි top content bottom ඔක්කොම ගන්නවා finish. හරි ඒකේ top එක වෙනුවට මම ලියනවා මොකද්ද admin. ඊළඟට මම ඊළඟ එක බලමු අපි ලිව්වේ මොකද්ද control එකේ add patient. ඒකේ ලියලා තියෙන add patient කියන වචනේ මම ඒක copy කරගත්තා. new facet template client මෙතන paste කර add patient. template එක මොකද්ද? template 1 කියන එකමයි. finish කියලා දුන්නා. එතකොට ඒකේන top වෙනුවට දානවා admit. ඊට පස්සේ admit එක හරි add patient හරි template එක කොහොමත් ඕන මේ index කියන එක අනවශ්‍ය එකක්. index 1 අපි ඒක මකල් දැම්ම. තව pages මොනවද තියෙන්නේ කියලා බලමු. add patient හරි admit හරි list patients. අපි list patients එක copy කරගන්නවා file new JSF template client list pages template එක යනවා template එක දානවා select ඔක්කොම ටික හරි finish කියලා දුන්නා. ඒකේ අපි ලියනවා top එක යටතේ list. හරි ඒකත් ඉවරයි. ඊට පස්සේ අන්තිම එක discharge. ඒකත් file new paste template client discharge template 1 select finish.
හරි. දැන් එතකොට අපි මේක රිෆ්‍රෙෂ් කරලා බලමු. මොකද අපි Java ලිව්වේ නෑ. එතකොට add patient ගියා මේ මෙතන admit කියලා ආව, list patient ගියා, list patients කියලා ආව, admit කියලා ආව, admit discharge. අපි බලමු මේ add patient වල මොකක් හරි issue එකක් තියෙනවා. අපි මෙතන template එකේනේ තියෙන්නේ, හැමතැනම බලන්න දෙයක් නැහැ. template එකට ගියා add patient ම තමයි. අපි බලමු add patient file එකට ගිහිල්ලා ඒකේ admit නෙමෙයි add patient කියලා තියෙනවා. දැන් අපිට මෙනු එක එක තැන්වල නැහැ. ඉස්සෙල්ලා මතකද හැම page එකේම මෙනු එකක් තිබුණා. දැන් තියෙන template එකේ විතරයි. එතකොට මෙනු එක වෙනස් කරන්න ඕන නම් මුළු application එකටම එක තැනයි තියෙන්නේ. මුළු application එකටම තියෙන මේ template එකේ විතරයි. ඒක පාවිච්චි කරන හැම එකටම හැබැයි මෙනු එක ඇවිල්ලා. list patient එකත් මෙනු එක තියෙනවා, add patient එකත් තියෙනවා, admit එකටත් තියෙනවා, discharge එකටත් තියෙනවා, ඔක්කොටම තියෙනවා. ඊළඟට මෙන්න මෙතන බලන්න NCHIS හැම එකටම පොදුයි. හැබැයි මෙන්න මේ එන ඉතුරු ටික template page එකෙන් page එකට වෙනස්. එතකොට අපි දැන් මේ content එක අපි add patient එකේ content එකට ලියමු. This page will admit කියලා ලියුවා. ඊළඟට sorry මේ add patient එකේනේ this patient will add ඊළඟට admit එකේ this page will admit. This page will discharge. This page will list. හරි අපි save කරා. එතකොට අපිට add patient, list patient, admit, discharge. This patient will add patient, list patient. ඒ කියන්නේ අපිට ඔක්කොම යන්න පුළුවන් bottom එකක්. එතකොට අපිට ඕන දණිත් තැන් වලට. දැන් මම template එකේ තමයි footer එක දාන්නේ. එතකොට template එකේ දානවා නම් footer එක හුඟක් වෙලාවට එකින් එක page එකෙන් page එකට වෙනස් වෙන්න ඕනේ නැහැ. එතකොට template එකට ගියා මම මේකේ දානවා Ministry of Health. දැන් මට අනිත් ඒවා ඕනේ නැහැ. එතකොට මම කරන්නේ මේ add patient එකේ footer එක මකලා දානවා. ඒකට සමානුපාතික එකක් ඕනේ නැහැ. admit වලත් ඒක මකලා දානවා. අපි මේ දෙකේ විතරක් මකලා දාමු මොකද්ද වෙන්නේ කියලා බලන්න. හැම්පාරම රන් වෙනකොට කරදරයි. මම deploy on save කියන එක අයින් කරා. දැන් එතකොට add patient ගියාම Ministry of Health ආවා. list patient ගියාම ඒක නෑ bottom තියෙන්නේ. admit ගියාම Ministry of Health තියෙනවා. discharge කියන එකේ bottom තියෙනවා. දැන් මට කියන්න බලන්න මේ discharge එකේ bottom වෙනුවට මට හැමතැනම තියෙන footer එක ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕන කියලා මට කියන්න හරියට කවුරු හරි. ඒ කියන්නේ discharge එකෙත් මට ගන්න ඕන අනිත් හැම page එකේම තියෙන Ministry of Health කියන එක ගන්න ඕන. ඔක්කොටම පොදු එකක්. මට කියන්නකෝ එතකොට මොකක්ද යන්න ඕන page එකේ ඒකේ මොකක්ද කරන්න ඕන template එකටද යන්නේ නැත්නම් admit page එකටද කවුරු හරි කියන්නකෝ බලන්න. දැන් discharge එකේ මට ඕන මේ bottom කියලා නෙමෙයි. මේ හැම එකේ Ministry of Health එන්න තමයි ඕන. අපි කවුරු හරි තෝරමුකෝ. මේ GL IT 2009 F.3.1 පොඩ්ඩක් කියන්නකෝ බලන්න මොකද්ද කරන්න ඕන කියලා. මොකද ඩොක්ටර්? ඕන දැන් ටෙම්ප්ලේට් එක පාවිච්චි කරලා දැන් මේ add patient යටතේ බලන්නකෝ Ministry of Health කියලා තියෙනවා. අපිට දැන් මේ discharge එකේ හැබැයි තියෙන bottom කියලා. මට ඕන template එකෙන්ම මේ Ministry of Health ගන්න. කොහොමද කරන්නේ? මේ discharge page එකට දාන්න ඕන මේ යටට Ministry of Health කියලා.
එතකොට අර ටෙම්ප්ලේට් එකට දැම්මම හරියන්නේ. ටෙම්ප්ලේට් එකට already දාලා තියෙන්නේ. මේ තියෙන්නේ Ministry of Health කියලා already දාලා තියෙන්නේ. ඒ කියන්නේ ටෙම්ප්ලේට් එකට දාලා තියෙන්නේ. තියෙන්නේ මෙන්න මේ ඩිෆයින් කරලා තියෙනවා ඉන්සර්ට් කරන්න පුළුවන් ඒරියා එකක් ඉන්සර්ට් කියන එකේ. discharge එකේ bottom එක අයින් කරන්න. discharge එක. හරියට හරි. ඒ කවුද කතා කරේ? සවිඳු. හරි. ඔව් හරියටම හරි. discharge එකට ගියා මෙන්න මේ bottom කියන එක අයින් කරා. එතකොට එයා ගන්නෙ මොකද්ද? bottom කියලා එකක් නැහැනේ. එයා ගන්නෙ මොකේකද? template එකේ. දැන් ගිහිල්ලා අපි refresh කරලා බලමු. discharge එකට ගියා Ministry of Health තියෙනවා. දැන් මම තව එක්කෙනෙක්ගෙන් අහන්නම්. දැන් list patient වල bottom කියලා තියෙනවා. එතකොට මොකද්ද කරන්න ඕන? මොන page එකටද යන්න ඕන? තව කවුරු හරි කියන්නකෝ. දැන් මට list මේ මෙතන list patient වලට patient එකේ bottom එක අයින් කරන්න. හරියට හරි. list patients වල මෙන්න මේ UI define කියන එකේ bottom කියන එක අයින් කරනවා. හරි. දැන් අපි යමු මෙතනට refresh කරමු. හරි දැන් හැම එකම Ministry of Health කියලා තියෙනවා. දැන් මට දාන්න ඕන මේ Ministry of Health කියන ඉස්සරහට copyright mark එකක්. දැන් කීයක් මට වෙනස් කරන්න වෙනවද? හරියට ගණන් කරලා කියන්න. දැන් කීයක් pages කීයක් වෙනස් කරන්න වෙනවද? මෙන්න මෙතන දැන්ට pages තියෙනවා 1 2 3 4 5 6යි. මට මේ Ministry of Health ඉස්සරහට copyright mark එක දාන්න ඕන. දැන් මම pages ටික ආපහු පෙන්නන්නම්. මෙන්න template එක. මෙන්න Ministry of Health තියෙනවා. මෙන්න අනිත් ටික. මෙන්න add patient එක, admit එක, discharge එක, index එක, list patients එක. එතකොට මම මේ pages කීය දැන් මේ හැම page එකකටම දාන්න ඕනේ. يعني pages 5කට. home page එකක් තියෙනවනේ index එක. Ministry of Health වෙනස් කරන්න ඕන. මට වැරදිලා තමයි මේ නිකම් Ministry of Health තියෙන copyright mark එකත් එක්ක එන්න ඕන. template 1 page එකේ bottom එකට ඔය Ministry of Health කියන එක අන්තිමට add කරමු. හරියට හරි. එතකොට එක page එකයි. template එකට ගිහිල්ලා bottom කියන එකට මෙන්න මෙතනට add කරනවා. බලන්න එක තැනක විතරයි කරේ. දැන් ඔයාලා හිතන්න අර අපි ඉස්සෙල්ලා කරපු විදියට මේ වෙනස්කම කරන්න ආවනම් දැන් කීයක වෙනස් කරන්න වෙයිද? ටෙම්ප්ලේටින් තිබුණේ නැත්නම් හැමතැනම මෙනු එක වෙනස් කරන්නේ හැම page එකම වෙනස් කරන්න ඕන. ටයිටල් එක වෙනස් කරන්නේ හැම page එකම කරන්න ඕන. දැන් මේ NCHIS එක වෙනමම උඩට අරගෙන ලස්සන්ට National COVID-19 Health Information System කියලා දාන්න ඕන. එහෙනම් මම එක තැනයි වෙනස් කරන්නේ. මොකද්ද? මෙන්න මෙතනට යනවා. මෙතනට H1 කියලා දාලා හරි. මෙන්න මෙහෙම දැම්මා. දැන් ගිහිල්ලා බැලුවාම ඊට පස්සේ හැම page එකකටම මේක තියෙනවා. දැන් එතකොට ඔයාලට හිතෙනවද ටෙම්ප්ලේටින් ලේසි කියලා? මේ මට පොඩ්ඩක් ඔයාලා PHP කරලා දිනනවා නම් ටෙම්ප්ලේටින් කියනවාද PHP වල? මම දන්නේ නැහැ. මම හුඟක් ඉස්සර PHP කරේ. කවුරුත් නැද්ද PHP කරපු කෙනෙක්? තියනවද? තියනවාද? Hello, sir. Oh, Rukshan, sir. Sir, blade templating කියලා search කරලා නම් හරි sir. ඒක තමයි දැනට ගොඩක් use වෙන templating engine එක. blade හරි. හරි. ඒකත් මේ වගේමද කොහොමද දන්නේ නේද? ඔය වගේමයි sir. ගොඩක් ඔය වගේ.
මේ වගේනේ හරි හොඳයි මම ඇත්තටම දැනගෙන ඉඳියේ නෑ මම PhD කරලම නෑ බොහොම චුට්ටයි කරේ හරි thank you රුක්ෂාන් අපි ඊළඟට ආපහු යමු දැන් ඔන්න අපි ටෙම්ප්ලේට් ටික කරලා ඉවරයි දැන් මට ඕන page එක අඳුන ගන්න දැන් මේකේ තියෙන ලොකුම අමාරුම JSF වල අමාරුම වැඩක් තමයි අපි ඉන්න page එක දැන් මට මේ discharge කියන page එක හොයා ගන්න ඕන මෙන්න මෙතනින් නමුත් මෙතන pages පහක් තියෙන හින්දා හරි ලේසි pages 200ක් 300ක් තිබුණොත් අමාරුයි එතකොට මං ඉන්නේ දැන් discharge page එකේ මෙතන discharge කියලා ගන්න හැබැයි උඩ නම තියෙන්නේ මොකද්ද add patient ඒ මොකද හැමතිස්සෙම එකක් පස්සෙන් යන්නේ URL එක දැන් මම වෙන page එකකට ගියොත් අන්න පෙන්නනවා ඉස්සෙල්ලා ඉඳපු page එක discharge කියන එක ඉස්සෙල්ලා ඉඳපු page එක දැන් ඔයාලට මම exercise එකක් දෙනවා මම මේ log වෙනවා මගේ මේ login එකෙන් මෙන්න මේ program එකට මම pages දෙකක් අතර මාරු වෙනවා පළවෙනි එක තමයි reports ඊළඟ එක තමයි assign cases to investigation reports assign cases to investigation මට මෙන්න මේ reports කියන එකේ page එක දැනගන්න ඕන එතකොට මට දැන් දැනගන්න විදිය කියන්නකෝ reports කියන එකේ page එක මොකක්ද කියලා දැනගන්න ඕන මොකක්ද කරන්නේ තව වෙන page එකකට ගියාම හරි මේ page එකට ගියායින් පස්සේ අන්න ආව ඉස්සෙල්ලා ඉඳ page එක එතකොට මේක හරියම වැදගත් ඔයාලට මේ අපේ මේ program එකේ මේ අනිවාර්යෙන් pages හොයාගන්න වෙනවා edit කරන්න. එතකොට උඩ URL එක බලලා page එක හොයාගන්න හැමතිස්සෙම අලුත් page එකකට ගියාම තමයි ඉස්සෙල්ලා page එක පෙන්වන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ඇත්ත program එකේ login වල පෙන්වන්නේ නෑ මේ username password log වෙන්න කොට error එකක් එනවා. එතකොට log වෙන්න දෙන්නේ නැහැ. එතකොට අපි බලමු මෙන්න මෙතන web pages වලට ගිහිල්ලා ඉස්සෙල්ලම පටන් ගන්න එක index එකනේ. එතකොට index කියන එක මම open කරනවා. හරි. මෙන්න මේකේ බලන්න හරි පොඩි page එකක් index page එක. ගොඩාක් දේවල් නෑ දැන් හැබැයි මේකේ ඇතුලේ ඒ වුණාට අපි බලන්නේ මේ login එකක් තියෙනවා. දැන් මේකේ අයින් වෙලා නම් අපි log out වෙලා නම් මෙන්න මේ login එක ආවේ කොහොමද කොතනින්ද කියලා කාට හරි කියන්න පුළුවන් ද ඔන්න මම page එක දැම්මා. දැන් මේ තියෙන index page එක. කො login එකක් මේකේ නෑනේ. login හරි අන්න හරි මේ තියෙන්නේ මේකට එක ෆෝල්ඩර් එකක් උඩට ගිහිල්ලා ඒකේ template 1 කියලා එකක් තියෙනවා. අන්න ඒක හොයන්න ඕනේ. ඒ කියන්නේ මෙයා ඉන්න page එකේ මෙන්න මේ තියෙන template එක. මෙන්න මේ තියෙන template. එහෙනම් මෙන්න මේකේ තමයි login එක තියෙන්න ඕනේ කියලා අපි ඒක double click කරලා යනවා. එතකොට double click කරලා ගියායින් පස්සේ මෙන්න මේකේ පෙන්නනවා හරි index page එකට පාවිච්චි කරපු template එක තමයි මේක. මේක බැලුවායින් පස්සේ ඔක්කොම තියෙනවා contents. හැබැයි මේකෙත් බැලුවාම login එකක් හොයාගන්න නැහැ. ඒ login එකක් දැන් බැලුවාම මෙතන COVID-19 health information system කියලා තියෙනවා EZ header කියලා තියෙනවා EZ menu කියලා තියෙනවා content login එකක් හරියට නැහැ. ඒ මොකද මෙන්න මේ composite component කියලා වර්ගයක් තියෙනවා. එතකොට composite component එකක් හදලා තියෙනවා. එතකොට අපි බලමු අපේ project එකේ composite component එකක් හදන්නේ කොහොමද කියලා. දැන් මේක template එකටත් වඩා පහසුකම් තියෙනවා. මේකේ parameters pass කරන්න පුළුවන්. මම එච්චර ලොකු එකකට යන්නේ නැතුව මම මේකෙන් පෙන්නන්න. දැන් මේ index කියන එකේ අපි හිතමු හැමතිස්සෙම පාවිච්චි වෙන කොටසක් තියෙනවා. ඒ කොටස අපිට මේ එක තැනක define කරන්න ඕන. තැන් 10ක 15ක පාවිච්චි වෙන එකක් නම් ඒ තැන් 10 15ෙම ලියන්න එපා. එතකොට හදන්න ගියොත් තැන් 10 15ෙම හදන්න වෙනවා. ඒ වුණාට අපි කරන්නේ එක තැනක ලියනවා. දැන් අපි හිතමු මෙන්න මේ page එකේ
මෙන්න මේක මේ pages ටික ඔක්කොටම එනවා කියලා හිතන්න මේකේ parameters උත් pass කරන්න පුළුවන්. එතකොට අපි කියමු මේ මෙන්න මේ කොටස හැම තැනම පාවිච්චි වෙනවා. එතකොට මම මොකද කරන්නේ මේ කොටස ටික highlight කරලා right click කරලා මම දෙනවා refactor convert to composite component. එතකොට එයා අහනවා ෆයිල් එකේ නම. එතකොට අපිට නමක් දෙන්න පුළුවන් action කියලා දාමු මේ functions කියලා දාමු. මොකක් හරි නමක් දෙන්න පුළුවන්. prefix එක EZ default තියෙනවා. මේ ටික තමයි එයා ගන්නෙ. finish කියලා දෙනවා. එතකොට අපිට පෙන්නන්නේ EZ functions කියන එක විතරයි. හැබැයි මේක උඩ control click කරාම මෙන්න මෙතෙන් තියෙන resources වල EZ comp කියන folder එකේ තමයි හැදෙන්නේ functions කියලා පෙන්නනවා. එතකොට මෙන්න මෙතන කරන වෙනස්කම මේ composite component එකේ අනිත් තැන් වලත් පෙන්නනවා. අපිට මේකට parameters උත් pass කරන්න පුළුවන්. හරිම ලේසි. ඔයාලට පස්සේ ඒකේ ප්‍රයෝජනේ in depth තේරෙවි. දැන් මම කිව්වේ දැන් මේක අපිට copy කරලා ආපහු දාන්න පුළුවන් අනිත් තැන් වලට. මේ EZ function කියන එක copy කරනකොට මේ EZ function උයි මෙන්න මේ උඩ තියෙන namespace definition එකයි දෙකම copy කරන්න ඕන. දැන් අපි කියමු discharge එකටත් මේක දාන්න ඕන කියලා. ගියා මෙන්න මෙතන discharge එක වෙනුවට අපි අර ටික දානවා. දැම්මහම එයා error එකක් වෙනවා. මොකද මේ EZ කියන එක උඩ namespace වල define කරලා නැහැ. ඒකත් copy කරගෙන ඇවිල්ලා මෙතන දානවා. එතකොට එහෙනම් දැන් එතකොට අපි දෙකක් ඉගෙන ගත්තා composite component උයි template කියන එකයි. මම මෙතන EZ functions කියන එක උඩ click කරාම මේ page එකට යනවා. ඒ වගේ දැන් අපේ project එකේ මෙන්න මේ EZ login කියලා එකක් තියෙනවා. දැන් බලන්න මේ කොච්චර පැහැදිලිද මේකේ ඇතුලේ login වලට අදාළ ගොඩාක් codes තියෙනවා. මම මේ code ටික ඔක්කොම මෙතන ලියුවනම් මේ page එක හරිම අමාරුයි manage කරන්න. දැන් අපිට හරිම ලේසි බොහොම ටිකයි තියෙන්නේ. footer එකක් තියෙනවා. footer එකත් වෙන තැනක define කරලා තියෙන්නේ. ඊළඟට login එකක් තියෙනවා. ඒකත් වෙන තැනක. content එකත් මේ templating කරලා තියෙන menu එක වෙන තැනක. එතකොට අපිට මේකේ code එක හරිම පැහැදිලි. එතකොට header එක වෙන තැනක. දැන් මම යනවා login එකට. මෙතෙන්ට ගිහිල්ලා මේක click කරනවා control click. එතකොට ඔන්න ලොකු page එකක් එනවා. මෙන්න මේක තමයි login වලට අදාළව තියෙන්නේ. එතකොට දැන් ඔයාලයි project එකෙත් මේක හොයාගන්න මේ login එක project එකේ හොයාගන්න බැරි වුණොත් පොඩ්ඩක් කියන clone කරලා තියෙන්නේ NetBeans වලින් open කරගන්න. කරගෙන මෙතන තියෙනවා අපිට log වෙන මේ control එකේ තියෙන method එක. දැන් කවුරු හරි කෙනෙක් මේ share කරලා log වෙන method එක controller එකේ හොයාගන්න පුළුවන් නම් බලන්න. මේ control එකේ මොකද්ද method එක log වෙන button එක click කරාම දැන් මේ method එකනේ වැඩ කරන්නේ නැත්තේ. මෙතන login කියලා දුන්නට වැඩ කරන්නේ නැහැ. එහෙනම් අපි method එකේ error එක හොයාගන්න ඕන. method එකේ error එක හොයාගන්න විදිය දැන් මම මේ login page එක හොයාගන්න විදිය කිව්වා. මේ page එකේ කොහේ හරි button එකක් තියෙනවා. ඒ button එක සම්බන්ධ වෙනවා අර method එකට. මට පුළුවන් ද කවුරු හරි screen එක share කරන්න. මේ project එක clone කරපු අය පොඩ්ඩක් අත උස්සන්නකෝ. clone කරලා NetBeans වලින් මේ clone කරලා NetBeans වලින් ඒක open කරපො. හරි කවුද? හරි සවිදු එහෙනම් පොඩ්ඩක් share කරන්නකෝ බලන්න. හරි. හරි template එක ඔයා හොයාගත්තා. දැන් මේ template එකේ අපිට හොයාගන්න ඕන login එක හොයාගන්නකො composite component එක හරියට හරි. දැන් ඔයා කියන්න බලන්න login එකේ button එකක් තියෙනවා. ඒ button එක තමයි හරියට වැඩ කරන්නේ නැත්තේ. ඒ button එක හොයාගන්නකො. line number කීයද?
හරි 39 හරියට හරි හොඳයි හොඳට හොයාගත්තා දැන් ওই මෙතඩ් එකට යන්න ඕන යන්න මොකද්ද කරන්නේ control click එතකොට අපිට ක්ලාස් එකක් ඕපන් වෙනවා web user controller කියන එකේ login new කියන එක අපිට පෙන්නනවා හරි දැන් අපි එතකොට ඔයාට දැන් සාමාන්‍යයෙන් පොඩි Java knowledge එකක් තියෙනම් මේක කියවුවාම ටිකක් තේරුම් ගන්න පුළුවන් user name එක බලනවා user name එකක් නැත්නම් please enter a username කියලා return වෙනවා. දැන් අපි username ඔයාගේ project එක run වෙනවද? ඔව් ડોක්ටර්. හරි එහෙනම් username එකක් නැතුව අපි click කරලා බලමුකෝ. මේ enter කරලා බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. නෑ run කරන්න ඕනේ. run කරලා නේ තිබුණේ. මේ මම දැන් run කරේ නෑ ડોක්ටර්. හරි. ඒ උනා run වෙලා තිබුණේ මං හිතන්නේ. හරි බලමු අපි අර යට තිබුණ මේ මේක වෙලාවක් යනවා පොඩි open way හරි username එක නැතුව නිකන් ක්ලික් කරන්නකෝ බලන්න හරි එතකොට ඔන්න බලන්න validation error value is required කියලා එනවා දැන් පොඩ්ඩක් කැතයි නේද ඕක මේ අර J IDT 402 එහෙම ආවම කැතයිනේ මේ අය බලයි සාමාන්‍යයෙන් මේ මොකක්ද කියලා. අපි ඉස්සෙල්ලා මේක අයින් කරමු. එතකොට ඒක පුෂ් කරන්න. එතකොට මට ගන්න පුළුවන්. ඒ login එක ගන්නකො. මේ login XHTML එක ගන්න. අර ෆයිල් එක උඩ තියෙන ඊට ඉස්සරහ ෆයිල් එක අන්න ඒක. හරි. ඒකේ බලන්න මේ user name කියන එකේ ඔයා required කියලා දාලා තියෙනවා. line number 34. 34 එකට යන්නේ ඒකේ තමයි username එක capture කරන්නේ required true කියලා දාලා තියෙනවා හැබැයි required message එකක් නැහැ enter කරලා එතන ඉඩ හදා ගන්න required true required නැත්නම් දුන්නේ නැත්නම් මොකක්ද දෙන message එක කියලා නැහැ හරි එතන enter කරලා ඉඩ හදා ගන්න පොඩ්ඩක් තව ඉඩක් හදා ගන්න එතකොට required message කියලා attribute එකක් තියෙනවා ඒක control space ගෙවුවාම එනවා අන්න හරි හරි please enter a username කියලා ලියන්න හරියට හරි please enter a username හරි දැන් save කරන්න save කරලා page එකට යන්න run කරන්න එපා refresh කරන්න හරි දැන් බලන්නකෝ අර please enter username කියලා ආවේ ආපහු login එක තද කරන්න හරි හැබැයි අනේ තව එකක් තියෙනවා value is required ඒ මොකද්ද ඒකත් පුළුවන් නම් වෙනස් කරන්නකෝ දැන් Hari. Please enter username. Please enter a password. ඒක නම් වෙනස් කරන හැටි මම දන්නේ නැහැ. පස්සේ හිමින් ડોક્ટર රුක්ෂාන් මොකක් හරි ඒකට හොයාගනි. ඒක මම දන්නේ නැහැ. ඒක අපි ඒක අමතක කරලා දාමු දැන්ට. ඒ එන මැසේජ් එක මේ වෙනස් කරන්න පුළුවන් අපිට. form control වල හරි මොනවා හරි එකක් ඇත්තේ කමක් නැහැ. දැන් එතකොට ඔයා පළවෙනි මේ සිස්ටම් එක මේ අප්ඩේට් කරා ඔයාට පුළුවන් ද මේ ඕකට මේ pull request එකක් මේ දාන්න මොකද එතකොට අපිට ඇත්තටම ගන්න පුළුවන් ඕක දැන් ඇත්ත සිස්ටම් එකට log වෙලා බැලුවත් ඔය error එක තියෙනවා ඔයාට ඔය ගාම ඕපන් කරන්න පුළුවන් ද nchis.help.gov.lk pull කරනකොට හැමතිස්සෙම මේ ඔයාලගේ branch එක pull කරන්න master එකට push කරන්න එපා ඒක දාලා pull request එකක් හදන්න ඔයා ඉන්න branch එක හරි තුෂාරගේ branch එක හොඳයි හරි stage change sign off මතකද ඔතන ලියන්න මේ ඔයා කරපු එක මේ login improved කියලා දාන්න
හරි message හරි commit කරන්න දැන් එතකොට push කරන්න ඉස්සෙල්ලා අපිට fetch කරලා මේ ගන්න වෙයි මොකද අලුත් data තියෙනවනේ හරි දැන් merge කරන්න හරි දැන් push කරන්න ඔයාගේ branch එකද කියලා බලන්න හොඳටම push වෙන්නේ හරියට හරි තුෂාරගේ branch එක දැන් ආ browser එක open කරන්නකෝ පොඩ්ඩක් nchis.health.gov.lk කියලා ගහන්න ඔයා ඔකේ ස්ක්‍රීන්ෂොට් එකක් පස්සේ ගහලා තියාගත්තත් කමන්නේ ඔයා වෙනස කරන්න ඉස්සෙල්ලා ඔකේ ආපු error එකයි ඔයා දැන් හැදුවයින් පස්සේ විදියයි දෙකම මේ ඔයා පොඩ්ඩක් රෙකෝඩ් කරලා ඔයාගේ මේ කරපු වැඩවලට දාන්න හරි ඕකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහනකො මේ ප්‍රධාන සයිට් එකේ ඕකේ එන්නේ ඒ ඔයා හදන්න ඉස්සෙල්ලා දැන් ඔයා pull request එකක් දාන්න GitHub එකට ගියා නම් හරි ඒකේ ඔයා push කරපු එක ඇති නෑ ඔයා දැන් push කරාද ඔයාගේ branch එකට යන්නකෝ බලන්න branch එක හරි මේ තියෙන 12 days ago PLS තුෂාර හරි ඒක තියෙන්න ඕන හරි create a pull request හරි repo එකට යන්න වෙලට නේද repo එකේ repository ගන්නකො repository එකේ නෙමෙයි ඔයා ඉන්නේ COVID-19 repository මේ අන්න ඩිමෝ නෙමෙයි උඩ තියෙන තුන්වෙනි යට ඉඳලා තුන්වෙනි එක යට ඉඳලා තුන්වෙනි එක හරි නෑ ඒක නෙමෙයි මේක හරි දැන් ඇති ඔය තියෙන compare and pull request හරි ඔතන මේ right කරන්න යන්තම් මේ menu improved කියලා නේ menu නේ login improved කියලා හරි මට pull request එකක් මේ දාන්න මම දැන්ම මේ ගාම්ම ඒක මේ වෙනස් කරනවා දැන් මම කරන්නේ මේ ඔයාලට පේන්නේ නැහැ නමුත් ඒක පේන්න ඕනේ නැහැ මම ගිහිල්ලා pull request එක ගන්නවා ડોક્ટર මම ෂෙයා එක අයින් කරන්න පොඩ්ඩක් ඉන්න මේ නෑ මේක මේ pull request හදන එක මේ දැන්ට කොහොමත් ඔයාලට කර මේ pull මේ කරන එක අදාළ නැහැනේ මම මේ ගාම මේ පොඩි වෙලාවක් දෙන්න මම මේ ඒක හරි දැන් ඔයා රිෆ්‍රෙෂ් කරන්නකෝ මේ NCHIS එක දැන් ඔයා හදපු චේන්ජ් එක ඇවිල්ලා දැන් එතකොට ඔයාට ඔක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඒ වෙලාවෙම දැන් දාගන්න පුළුවන් ඔයා ඇත්තටම ලංකාවේ තියෙන කොවිඩ් data record කරන එකේ ඔයා හදපු චේන්ජ් එක මේ දැන් ඉඳන් තියෙනවා දැන් මට නම් ওই වගේ එකක් කරාම හරි සතුටක් එනවා මේ දවස්වල ඒ කියන්නේ
ඒ කාලේ තිබුණා DHIS මේ DHIS2 වල පොඩි මොඩියුල් මේ පොඩි වචනයක් වෙනස් කරලා ඒක සිස්ටම් එකට ගත්තයින් පස්සේ මට මාර සතුටක් හිතුණා. මේ එතකොට දැන් හරි. එතකොට දැන් අපි ඔක ලොකු දෙයක් අනිතයටත් මේ තේරණේ දේ කරපු එක මොකක්ද කියලා. හරි. දැන් අපි තාම ලොගින් වෙන error එක හැදුවේ නෑ. ඒක අපි හොයාගමු. දැන් එතකොට please enter a username කියලා message එකකුත් එනවා. හදිසි හරි username එක දෙන්නේ නැතුව ගියොත් ඒක වෙනයි. ඒ කියන්නේ හදිසි හරි අතන request එක ආවොත් ඒ කියන්නේ required කියන එක නැතුව තිබුණා නම් තමයි ඔතනට එන්නේ. එතකොට username password null වෙලා එන්නේ නැහැ. 738ට එනවා. ඇවිල්ලා login එක බලනවා. අන්න මේ method එකට තමයි යන්න ඕන. අපි බලමු මේ method එකට යන්න. ගිහිල්ලා check login new කියලා එකක් වැටෙනවා. ඔන්න ඕක system out එකක් එනවා. අපි දැන් Payara server එකේ browser එක බලමු පොඩ්ඩක්. Payara server එකේ මේ browser එක පොඩ්ඩක් ටිකක් size එක lock කරලා උඩට ගන්න කෝකෙම තියෙනවා. නෑ ওই තියෙන්නේ Payara server කියලා යට output එක. හරි. Payara server එක බලන්න. පොඩ්ඩක් clear කරන්නකෝ. හරි දැන් ඔයා username එකට බුද්ධිකයි password එකට බුද්ධික 123@ කියලා ගහලා log වෙන්න. එතකොට බලමු ඔතනට එන output එක මොකක්ද කියලා. One, two, three. හරි අතෙන්ට ගිහිල්ලා බලමු මේ මොකක්ද ආපු මේ system out එක ආපු එක. ඒකේ error එකක් ඇවිල්ලා. උඩට යන්කෝ බලන්න මොකක්ද error එක කියලා බලන්න. ඒකයි එයා log වෙන්න දෙන්නේ නැත්තේ. අන්න යට එනවා ඒකේ තියෙන no database selected. database එකක් නෑ ඔයා හදපු connection එකේ. හරි. අපි අර හැදුව නේද මේ Payara වලින් ඒ හදපු තැනට යමුකෝ අපි මේ 88 අන්න එතනට ගිහිල්ලා අපි බලමු අපි හදපු connection pool එකේ database එකක් තියෙනවද කියලා. connection pool එකට ගිහිල්ලා ඒකේ අර additional properties වලට බලමු database කියන property එක දීලා තියෙනවද covid-19 no database selected server port database ඔයාගේ MySQL එකේ covid-19 කියලා එකක් තියෙනවද ඒකේ tables හැදිලා තියෙනවද කියලා බලමුකෝ. use covid databases COVID-19 තියෙනවානේ use COVID-19 show tables කියලා ගහන්න බලන්න. හරි ඒකේ tables ටිකක් තියෙනවා. හැබැයි database එකක් නැහැ කියලා කියන්නේ ආපහු අර error message එක බලමුද? Payara එකේ ඒක මේ double click කරලා maximize කරන්න බලන්න. නෑ අතන output කියන එක උඩ double click කරාම නැත්නම් Payara server එක උඩ අකුර උඩ double click කරාම maximize වෙනවා. හරි අපි බලමු internal exception select id no database selected
පොඩ්ඩක් ඉන්න මගේ local hostel එක තියෙන ටික මම බලලා කියන්නම්. එතකොට ඒ ටිකම දැම්මොත් එන්න ඕනේ. අයාර මේ රිසෝස් XML එක ඩිලීට් කරලා ආය ජෙනරේට් කරලා බැලුවොත් ඇප්ලිකේෂන් එක පැත්තෙන් යයිද? මට හිතෙනවා එහෙම කනෙක්ෂන් එක ඉෂුව අන්දින්ද පොඩ්ඩක් ගයිඩ් කරන්න මම මේක බලනවා මේ ඔතන ඇප්ලිකේෂන් එකේ උඩටම ගිහිල්ලා ප්‍රජෙක්් එක ප්‍රජෙක්් මෙනුව එක උඩට කියලා වෙබ් INF කියලා තියෙන්නේ ඕක තියෙනවනේ ග්ලාස් ෆිෂ් එතන හැදිලා නැහැ පර්සිස්ටන්ස් යටම තියෙනවා රිසෝසස් නෑ සෝස්න මේ අද සෝසස් තියෙන් අන්න එකේ ඩිෆෝල්ට් පර්සිස්ටන් XML එක ඩබල් කලික් කරන්න ඕපනටි කරලා අතියන පර්සිස්ටන්ට් එක ඕපන් කරන රයි් එතන අපේ ඩේට සෝස් එක අන්න එතන ඩොප් ඩව් එක කලික් කරලා නිව් ඩේටබේස් සෝස් එකට කලික් කරලා අලුත් නේම් එකක් දීලා මොක්හරි වෙනස් නේම් එකක් දෙන්න COVID-19 කියලා යට කනෙක්ෂන් ඩොප් වගේ කනෙක්ෂන් එක සිලෙක්ටන් ඔතනර සීරෝ යස් කරලා තියෙනවා නේද කනෙක්ෂන් එකට සීරෝ ඩේට ටයිම් මම හිතන්නේ අර පයාර එකේ අපි දාලා නැහැ මේ URL එක. ඒක වෙන්නේ නැතිනේ. මේක කරොත් අපිට හැම පාරම මේක හදන්න වෙයි මේගොල්ලන්ට නේ. අමාරු වෙයිනේ නේ. මේ අපි මෙන්න මේ URL එක දාන්නකො බලන්න මම ඔන්න URL එක මේක ටයිප් කරා chat එකට දැම්මා. මේක දාන්නකො බලන්න මේ තව property එකක් හැටියට. ඒකේ මේ නම URL මගේ එකේ ඒක තියෙනවා ඒක විතරයි වෙනස් capital URL අරම කරන්න පුළුවන් හැම පාරම ඒගොල්ලන්ට වෙනස් කරන්න වෙන්න ඕනේ ඔව් save කරලා දැන් clean and build කරලා run කරන්න අරක පින් වුණාද මේ හරියට ඔඩොක්ට පින් වුණා හරි දැන් රන් කරාම හරියයි URL එක නැති හින්දා තමයි වෙන්නේ මං හිතන්නේ අනිත් මේ username log වෙන්න බැරි අයත් URL එක පොඩ්ඩක් දාන්න මේ data source එකට මේ additional properties වලට පාර log එක clear කරගමු ඒ අතර error එක සාමාන්‍යයි ඒ කියන්නේ අර extend කරන්න දාලා කියපු හින්දා එන්නේ දැන් clear කරලා login name දෙන්න DDHIKA වැරදුනා හරි හරි ඔච්චර වෙලා යන්නේ නැහැ ඒක රිජෙක්ට් වෙනවා හරි ඒක තමයි වෙලා තියෙන්නේ දැන් හැමෝම මේ තමන්ගේ අර URL එක ඇඩ් කරන්න මේ මතකද ඩේටාබේස් එක ඔයාලගේ වෙනස් නම් මේව කරන්න ඇත්තට ලොකු දෙයක් මේක මේ ක්ලෝන් කරගත්තු එක දැන් ඕනම චේන්ජ් එකක් කරන්න පුළුවන් ඒක හරිද කියලා බලන්නත් පුළුවන් data නෑ data නැති එක මේ අයි අපි data දැම්මේ නෑනේ ඔය වැඩ කරන්නේ නැති link හදන එක ඔයගොල්ලන්ට තියෙන්නේ වැඩේ
මේකේ මේ රයිට් ක්ලික් කරලා ඕපන් කරන්න බෑ මේ එක වින්ඩෝ එක තමයි මොකද view scope නෙමෙයි session scope දීලා තියෙන්නේ. ඔන්න අපිට මෙහෙම පරණ data නෑනේ ගිහින්ද data එකක් දාලා බලන්න පුළුවන්. අපි පස්සේ එකින් එක ඉගෙන ගමු තමන්ගේ module එක අනුව. තව කවුරු හරි ක්ලෝන් කරගෙන අර හරියට log වෙන්න පුළුවන්ද බලන්න URL එක දැම්මහම අනිත් අයට log වෙන්න පුළුවන්. ડોක්ටර් ස්ටොප් කරන්න. බලමු තව එක්කෙනෙකුට ෂෙයා කරන්න මේ ડોක්ටර් රුක්ෂාන්ට් මේ රුක්ෂාන්ට තියෙනවා කිව්වා පොඩ්ඩක් අපිට අර තව මේ එදා කියන්න බැරි වෙච්ච ටිකක් කියන්න. එතකන් අනිත් අය මේක රන් කරනකම් පොඩ්ඩක් කියන්න මේ මිස දිනිදුත් ඉන්න හින්දා අපිට ෆීඩ්බැක් එක උත් ගන්න පුළුවන් වෙයි. ડોක්ටර් රුක්ෂාන් ඉන්නවද දන්නේ නැහැ නේද? හරි අපි එහෙනම් ඊළඟ එකට යන් තව මැසේජ් එකක් තියෙනවා නම් කියයි අපිට හිමින් ડોක්ටර් රුක්ෂාන් මේ CSS ඔක්කොම වෙනස් කරන්න යන්නේ ඒකෙන් හින්දා පොඩ්ඩක් ඔයාලා දැනගෙන ඉන්න එක හොඳයිනේ වෙනස් කරන විදිය. තව කවුරු හරි log වෙන්න පුළුවන් එක්කෙනෙක් share කරන්න පුළුවන්ද? හරි log වෙන්න පුළුවන්ද බලමු. තාම රන් ඔච්චර වෙලා යන්නේ මේ සාමාන්‍යයෙන් log වෙන හින්දා. හරි. ඔයත් log වුණා. හරි. බොහොම හොඳයි. දැන් එතකොට ඔය දෙන්නට sure එකට develop කරන්න පුළුවන් system එක අද ඉඳන් උනත් develop කරන්න පුළුවන්. ඔතන අපි ඔයාලට පුළුවන් ද දැන් පොඩි වෙනස්කමක් කරලා දෙන්න. ඔතන find more details කියලා තියෙනවනේ text එක හරි පොඩිනේ. ඒ ටික දැන් අපි app application එකේ ආවත් පොඩි. මට ඇත්තට මේක හොයාගන්න බැරි වුණා. ඇයි මේක කොහොමද ලොකු කරන්නේ කියලා. ඒ page එක හොයාගන්න මෙහෙමයි index page එකට යන්න. index page එක හොයාගන්න. ඉන්ඩෙක්ස් අන්න එකද ඩොක්ටර් මේකද? නෑ ඉන්ඩෙක්ස් එක. ඇයි අපි ඉන්නේ ඉන්ඩෙක්ස් පේජ් එකේ මොකුත් උඩ ටයිප් කරේ නෑනේ. ඒකේ තියෙනවා ඩෑෂ්බෝඩ් වර්ග ගණනාවක්. දැන් ඔයා ඉන්නේ ඇඩ්මින් කියන ඩෑෂ්බෝඩ් එකේ. ඒක ඉතින් දැනගන්න ඕන අර කරලම තමයි ඩෑෂ්බෝඩ් නැෂනල්. අන්න ඒකට යන්න. නෑ අන්න එතන ක්ලික් කරන්න. ඔන්න ඕකේ හදන්න ඕන මේ මට නම් ඒක හදාගන්න බැරි වුණා අකුරු පොඩි C ඒකේ තිබුණා කමාන්ඩ් ලින්ක් එකක් තව පල්ලෙයන් ඔන්න ඔතන. ඕක තමයි මේ පොඩියට එන්නේ. find more details බලන්නකෝ අරගේ පේන්නේවත් නැහනේ. දිනින්දට පුළුවන් ද මොකද දන්නේ නැහැ එතන වෙලා තියෙන්නේ. මං හදන්න බැලුවා මට හදාගන්න බැරි වුණා. මොකද ડોක්ටර් මට හරියට ඔන්න මේ අර ෆුටර් එකේ ටෙක්ස්ට් එක හරිම පොඩි. ඔයා පෙන්නන්නකෝ ඒකේ එළිය පේන විදිය මේ මෙතන. අන්න එතන. රයිට්. ඒක ડોක්ටර් අපිට මේ මට හිතෙන්නේ මේ ඔතන තියෙන මේ ඩිව් එකේ කාඩ් ෆුටර් එකට ස්ටයිල් එකක් මේ CSS ස්ටයිල් එකක් දාලා කරන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් බලන්න ඕන දැන් අපේ ડોක්ටර් රුක්ෂාන් චේන්ජ් කරලා තියෙනවනේ මේ CSS ටික. ඒකට ඒක ඉන්හෙරිට් වෙන එකක් අරගෙන කරන්න පුළුවන්ද කියලා. මට මේ කාඩ් ෆුටර් එක ඔන්න කාඩ් ෆුටර් එකේ අපිට පුළුවන් කවුද මේ ලොග් වෙලා ඉන්නේ? කවුද? ලක්ෂිතනේ. ලක්ෂිත ඕනනම් ඔය කාඩ් ෆුටර් කියන මේ ඒක අරගෙන නැත්තම් ඉස්සරලම මෙහෙම කරන්න මේ අපේ ඇප්ලිකේෂන් එකේ ඔයා දැන් ඉන්නවනේ ඒක F12 ගහලා dev tools වලට යනකොට development F12 ක්ලික් හරි ඔතන මේ ඔයාගේ අතන මේ
මේ රයිට් හෑන්ඩ් සයිඩ් එකේ තියෙන වින්ඩෝ එකේ උඩ තියෙනවනේ පළවෙනි අයිකන් එකනේ දෙවෙනි අයිකන් එක නිල් පාටනේ ඒක ක්ලික් කරන්න. රයිට්. එතකොට ඕක ඔය ඒ රයිට් හෑන්ඩ් සයිඩ් එකේ ඊට පස්සේ ඔයා පළවෙනි අයිකන් එක ක්ලික් කරන්නකෝ. එලිමන්ට් එකද? නෑ එලිමන්ට්ස් මේක. අන්න ඒක. ඊට පස්සේ අපි යමුකෝ මේකට ගිහිල්ලා ඔන්න ඔතන අන්නේ ක්ලික් කරන්නකෝ. මේකද? ඔව් ක්ලික් කරන්න. අන්න ඒකම ක්ලික් කරන්න. right ඔන්න ඔතන ඔය තියෙන්නේ ඔයකට ඇප්ලයි වෙලා තියෙන CSS ටික යට තියෙන එකේ තියෙන ප්‍රොපර්ටිස් ටික. එතකොට බලන්න ඒකේ කොහේ හරි සයිස් එක සම්බන්ධ මොකක් හරි තියෙනවා කියලා. අන්න එතන තියෙන Font size. ඉම්පෝර්ටන්ට් ෆොන්ට් සයිස් එක තියෙන ඔතනට දාන්නකෝ කොහොම තියෙද්දි ඔතන එඩිට් කරන්නකෝ 12 වලට. hello dinidu ඔව් ඒක Ama අපි Rukshan. එන්නේ ඔව් ඕකේ එන්නේ අර උඩ තියෙනවා ඉම්පෝර්ටන්ට් කියලා ඔය මහිතන කන්ටේන එකටම හරි නැත්තම් බොඩි එකේම ෆොන්ට් සයිස් එක 8 වෙන්න ඉම්පෝර්ටන්ට් රූල් සයිල් ඉන්ලයින් එකක් උඩ දීලා තියෙනවා. ඒක 12 තිබුණේ ඩොක්ටර් ෆොන්ට් සයිස් එක ඒක 8 වුණාද? ඒක ඒකේ බැරිද මේ ડોક્ટર ශාන් අර කරන කොමන් ක්ලාස් එක පාවිච්චි කරමු අපි නේද මේ ඔව් ෆොන්ට් සයිස් එක නැතුව ඔව් ඔතන ඔය CS එක ඇවිල්ලා තියෙන්නේ ඩොක්ටර් පොඩ්ඩක් උඩට ගන්න මේ ඔහොම නෑ ඒක නෙමෙයි මේ යට අන්න ඒකේ නෑ උඩට අපි ඔතන inherit from body inherit from dev නෑ උඩ තියෙන්නේ මම පෙන්නන්නද නැත්තම් right ඩොක්ටර් රුක්ෂාන් ගා තියෙනවා නම් ඔව් ඉන්න මං ජොයින් වෙන්න Zoom එකට ඒ ගමන් ડોક્ટર රුක්ෂාන් අර මේ ප්ලෑන් එකත් තව ඉතුරු ටික කියන්න තියෙනවා කියපු ටිකත් පොඩ්ඩක් පුළුවන් නම් කියන්න. ආවස මම පෙන්නන්න හරි දැන් මේක හදන්න යන්නේ කවුද අපේ ස්ටුඩන්ට් සංකල්පද ඔයා මේ දැන් එකේ මේකක් ගහලා තියාගන්න ෂාහර් ලක්ෂණයි මේක කවද විතර අපිට ගන්න පුළුවන් වෙයිද hello ඕක සර් වැරදිලා ෂෙයාවනේ ඕක සර් දැන් මං හදාගෙන යන එක මං පෙන්නන්නම් මේ වැරදි ටැබ් එක ෂෙයාවනේ එතකන් අරගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඔරිජිනල් එකට ලොග් වෙලා හරි ඔය මේ ඔයා ලොග් වෙච්ච එකට හරි අපේ ස්ටුඩන්ට් මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න මොකද මේක හදලා ඔයා පුෂ් කරලා ඊට පස්සේ ආපහු හරියට එකක් ගහන්න ඕනේ හින්දා අර ඉස්සෙල්ලා අපි කරා වගේ පේනවද දිනිදු ඩිවෙලොපර් කන්සෝල් එක පේනවද ඔයාට පේනවද ඩොක්ටර් මට ඩෙවලොපර් කන්සෝල් නෑ මට ඇප්ලිකේෂන් එක පේන්නේ මම පෙන්නන්න අපේ අර CSS කියලා අපේ ස්ටයිල් CSS එකේ තිබුණ ඉම්පෝර්ටන්ට් එක නේද ඩොක්ටර් කියන්නේ නෑ නෑ ඒක ඉන්ලයින් එකක් වැටිලා තියෙන්නේ දිනිදු ෂුවර් එකට මම කරන්නේ නැත්තේ එහෙනම් හරි ඉන්න මම පෙන්නන්න මේ තියෙන මෙතන ඔන්න ඕකෙන් තම ඔතනින් පල්ලෙහාට තියෙන ඔක්කොටම මේ 8 වෙනවා 8 වෙනවා නේද ඒක ඔව්, අපිට අයින් කරන්න වෙනවා ඒක අයින් කරන්න ඕනේ හරි අන්න ඉතින් අපේ ස්ටුඩන්ට් ඒක අයින් කරන්න තැන හොයාගෙන දැක්කේ නේද ඔයා ඩොක්ටර් පොඩ්ඩක් ආයෙ වෙන්න. මම පෙන්නන්න ඔය කී යටින් තියෙන ඔක්කොම නේද කරලා ඒක හදලා ඇඩ් කරලා ඔයාගේ බ්‍රාන්ච් එක පුෂ් කරලා පුල් රික්වෙස්ට් එකක් දාන්න හරි සයිට් එකේ මේ ඇඩ්‍රස් එක මොකද්ද?
nchis.health.gov.lk මගේ පාස්වර්ඩ් එක ගන්න මම ඒක වෙනස් කරන්නම් දැන්ට ඒක පාවිච්චි කරලා ලොග් වෙලා ඔයා ස්ක්‍රීන්ෂොට් එක ගන්න. දැන් හරියන්න ඕන. ඩොක්ටර් රුක්ෂාන්ට පුළුවන් ද දන්නේ අර ඉතුරු ටික මම පෙන්නන්නම් සර්. එතකොට සර් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ස්ක්‍රීන් එක පේනවා නේද? ඔඩොක්ට පේනවා. එදා මට හරියට කියන්න ඕනේ නැහැ මම පොඩ්ඩක් ලෑස්තිලා හිටපු නැති හින්දා. ඒකේ එතකොට දැන් විනිදු දන්නවද සෑස් ගැන? ඔව් ටිකක් කරලා තියෙනවා හැබැයි හරියට ප්‍රොජෙක්ට්ස් වල යූස් කරලා නැහැ. ඔව් ඒක එතකොට මේ CSS pre-processor එකක්. ඒක කියන්නේ language එකක්. ඒකේ කම්පයිලර් එකෙන් අපි සෑස් ලියපුවාම ඒක කම්පයිල් වෙනවා regular CSS වලට. එතකොට ඒකේ වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි අපි ලියන්න ඕනේ CSS ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. දැන් මම පෙන්වුවොත් එක වාසියක් තමයි අපිට variables දාන්න පුළුවන් මේ විදිහට. එතකොට දැන් අපි වෙනදා CSS ලියද්දී අපි හැම එකටම colors වෙන වෙනම type කරන්න ඕනේනේ. page එකට color එක මොකක්ද paragraph tags වලට color එක දෙන්න ඕනේ. ඊට පස්සේ ආයේ header tag එකක් තිබ්බොත් ආයේ ඒකට color එක දෙන්න ඕනේ. එතකොට අපිට බැරි වෙලාවකවත් color එකක් change කරන්න වුණොත් අපිට CSS වලින් කරන මේ ඔක්කොම manually එකින් එක හොයවා change කරන්න ඕනේ. නමුත් මේ SAS වල තියෙන වාසිය තමයි අපි variables use කරන හින්දා අපිට එතකොට change කරන්න තියෙන්නේ ඒ variable එක විතරයි. අපි එතකොට variable එක change කරපුවාම එතනින් පල්ලෙහාට ඔක්කොම ඒ variable එක use වෙන styles වල colors වෙනස් වෙනවා. එතකොට ඒක එක වාසියක්. කොහෙන්ද define කරලා තියෙන්නේ? මේස උඩින් දීලා තියෙන මේ ඩොලර් ටැග් එකෙන් පටන් අරගෙන CSS SAS variables define කරන්නේ PHP variables වගේම ඩොලර් ටැග් එකෙන්. ඊට පස්සේ අපිට variable name එකක් දෙන්න පුළුවන්. කැමති. මම green කියලා දෙන්න. ඊට පස්සේ සාමාන්‍ය CSS එකක් වගේ colon එක දාලා අපිට පුළුවන් color එකක් දෙන්න ඕනේ නම්. එහෙම නැත්නම් අපිට ඕනනම් string එකක් දෙන්න පුළුවන්. අපි හිතමුකෝ font name එක කියලා Times New Roman. එතකොට මේ විදිහට අපිට පුළුවන් variables define කරන්න dollar tag එක දාලා. ඊට පස්සේ CSS එක අපි CSS එකේ use කරද්දී අපිට දැන් අපි normally දෙන්නේ background color එක change කරනවා නම් background color ගිහිල්ලා මෙහෙම hex value එක හරි RGB value එක හරිනේ. එතකොට SAS වල අපිට එහෙම ඕනේ අපිට එතකොට අපි උඩින් define කරපු variable name එක දෙන්න පුළුවන්. එතකොට compile කරද්දී එයා මේ උඩ තියෙන variable name එක අරගෙන මෙතනට දාලා CSS වලට ඒක compile කරනවා. එතකොට ඒ හින්දා එතකොට අපිට එකින් එක වෙනස් කරන්න ඕනේ නැහැ colors. අපිට හිතන්න පස්සේ කාලෙක design එක වෙනස් කරන්න ඕන නම් මෙතන color එක වෙනස් කරලා ආපහු compile කරලා CSS file එක ගත්තාම හරි. ඒක එක වාසියක්. එතකොට තව සමහර මේ දේවල් තියෙනවා මේකේ functions මේකේ ගොඩක් colors වල එහෙම දැන් අපි මොකක් හරි button name එකකට color එකක් දෙනවා. නමුත් හිතන්නකෝ අපි ඊට පස්සේ ඒක hover වුණාම color එක dark වෙන්න ඕනේ කියලා. එතකොට දැන් normally නම් අපි hover එකට color එක වෙනස් කරද්දී අපි manually එක්කෝ color එක හිතලා මෙහෙම developer console එකකින් හරි නැත්නම් වෙන color එකක් හොයාගන්න පුළුවන් විදිහකට අපි දාන්න ඕනේ. නමුත්
දැන් SAS වල එහෙම තියෙන functions අපිට පුළුවන් එයා color එක calculate කරනවා ඒ කියන්නේ arithmetic functions කරන්න පුළුවන්. එතකොට දැන් එක function එකක් තමයි මේ darken කියන function එක. එතකොට ඒකෙන් color එකක් dark කරන්න පුළුවන්. එතකොට darken කියලා දීලා color name එක දීලා color එක dark වෙන්න ඕනේ percentage එක දීපුවාම compile කරද්දී යා මේ color එකේ 10% dark color එක generate කරලා CSS වලට දාලා දෙනවා. ඒ වගේම lighten කියන function එකකින් color එක light වෙනවා. එතකොට ඒ වගේ වාසි ගොඩක් තියෙනවා. අනිත් එක තමයි තව තියෙන ලොකුම වාසියක් තමයි මේකේ compile එකක් තියෙන හින්දා දැන් අපිට කවදාක්වත් CSS වල මගේ අතින් මෙතන තියෙන bracket එක නැකුණොත් මෙතනින් පල්ලෙහා ඔක්කොම styles වලට මේ rule එක apply වෙනවානේ bracket එක close වෙන්නේ නැති හින්දා. නමුත් SAS වල ඒක compile වෙන හින්දා දැන් මට මෙතන bracket එක අමතක වුණොත් එතකොට error එකක් එනවා compile කරන්න ඒ කියන්නේ compile කරන්න බැහැ කියලා. පොඩ්ඩක් මම save කරේ නෑ. මේ bracket එක expected කියලා. error bracket expected. ඒ කියන්නේ අපිට bracket එක close කරන්න අමතක වුණ හින්දා තමයි error එක එන්නේ. ආපහු මම bracket එක දාලා compile කරොත් error එකක් නැතුව compile වෙනවා. ඒක තමයි ඒ SAS වල තියෙන advantages සමහර ඒවා. තව එක ගොඩක් තියෙනවා මම මේ පෙන්වන්නේ commonly use කරන ඒවා. එතකොට SAS එක setup කරගන්න තව මොන ප්‍රශ්න දිනින්ද තේරුණාද මොන හරි මට තේරුන්නේ නැති එකම දේ compile කරන එක මේ කරන්න මොකද්ද දැන් අපි netbeans වල කරනවා නම් compile කරන්නේ කොහොමද කියන එක තමයි මේ මම දන්නේ නැත්තේ ඇත්තටම ඒ කියන්නේ. ඔව් සර් මම ඒක පෙන්නන්න. ඒක දැන් මම පෙන්නන්න compile එක. ඩොක්ටර් මට ඔතන පොඩි ඉෂුව එකක් තියෙනවා. අපි ඔතනදීම කතා කරලාම ඒක අපිට මට හිතුණා solve කරගත්තොත් හොඳයි කියලා. ඒ කියන්නේ දැන් ඔතන අපි අලුතෙන්ම CSS generate කරනවානේ අපේ application එකට. එතකොට අපි දැන් bootstrap සහ අපි මම හිතන්නේ කලින් admin panel CSS එකත් use කරලා තිබුණා. එතකොට ඔය දෙක override කරනවද නැත්නම් අපි ඔය දෙක අයින් කරලා අපේ CSS වෙනම ස්ටයිලිං වලට යනවද කියන එක. නෑ අපි bootstrap තමයි use කරන්නේ. නමුත් බැරි වෙලාවකවත් bootstrap වල මොන හරි නැති දෙයක් අපිට add කරගන්න ඕන වුණොත් එහෙම නැත්නම් bootstrap එකේ දෙයක් modify කරගන්න ඕන වුණොත් තමයි මේක use කරන්නේ. right. අපි එතකොට ඒ වලට අදාළ ටික විතරයි අතරම මේ ඔතනින් කරන්නේ. අපි bootstrap තමයි මේ styling framework main මේක විදිහට use කරන්නේ. හරි okay. එතකොට දැන් මෙතන මේ project එකේ මම import කරලා තියෙනවා bootstrap එකයි bootstrap icons උයි Google fonts උයි. එතකොට මේ තුනත් ඒකෙන් import කරලා මේ menu override කරන්න. ඒ කියන්නේ මම සමහර CSS අපිට මේ දැන් අර bootstrap වල menu එකක් නැහැනේ. ඒක menu එක අපිට හම්බෙන්නේ prime faces වල ඉන්නේ. ඒතකොට prime faces එකේ menu tag එක menu එකේ design එක match වෙන්නේ නැති හින්දා bootstrap වලට එතකොට මම මෙතන custom rule එකක් add කරලා තියෙනවා menu එකේ color එක වෙනස් වෙන්න. අන්න ඒ විදිහට දිනිද කියන්නේ අර bootstrap වල නැති දෙයක් අපිට add කරගන්න තමයි මේක දැන් එතකොට අපි use කරන්නේ. hello compile කරන විදිය මට මේ මං කියන්න එතකොට සර් මේකේ compile එක තියෙන ඒ කියන්නේ JavaScript වලින් තමයි SAS එකේ compile එක හදලා තියෙන්නේ. එතකොට JavaScript අපිට computer එකේ run කරගන්න Node.js කියන JavaScript engine එකක් තියෙනවා. ඒ කියන්නේ සර් දන්නව අහලා තියෙනවද සර්?
ඔව් අහලා තියෙනවා. ඔව් Node.js වලින් කියන්නේ අපිට JavaScript ලියන කෝඩ් එක කම්පියුටර් එකේ normal application එකක් වගේ run කරන්න පුළුවන් විදිහට ඒක convert කරන JavaScript engine එකක් තමයි Node.js කියන්නේ. එතකොට අපේ Windows වලට නම් ඒ විදිහට Node.js මේක download කරගන්න ඕනේ setup එක. ඊට පස්සේ 32 bit 64 bit කියලා Windows ද Mac ද Linux හරි ඒක download කරලා ඒක install කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් Node.js ඔයාලා install කරගන්නවා නම් setup එක run කරලා සමහර විට ඔයාලගේ පාත් එකට add වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඔය කට්ටිය MySQL එක file එක ඒව පාත් එකට add කරගත්ත විදිහට Node.js එකත් පාත් එකට add කරගන්න ඕනේ. එතකොට node-v කියලා අපි ගැහුවොත් version එක පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ එහෙම ගහද්දී error එකක් එනවා නම් ඒ කියන්නේ install වුණාට path එකට add වෙලා නැහැ. එතකොට path එකට add කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ දැන් Java වල POM XML වගේම JavaScript වල dependencies save කරගන්නේ මේ package.json කියන ෆයිල් එකකින්. එතකොට මේ package.json කියන එකට add කරලා තියෙන්නේ SAS compile එක මම. එතකොට ඔයාලා මේක setup කරගන්නකොට මම පෙන්නන්න. මම දැන් remove කරලා dependency එක save වෙලා තියෙන හින්දා my computer එකේ. එතකොට npm කියන්නේ Node.js එකක් කියන package manager එක. එතකොට මේවන් වගේම package JavaScript වල package manage කරන්නේ Node.js වලින්. එතකොට අපි ඒ package එක SAS compile එක install කරගන්න අපිට තියෙන්නේ npm install කියලා run කරන්න. එතකොට එයා compile එක install කරගන්නවා. ඊට පස්සේ දැන් මම මේ project එකේ නම් script එකක් ලියලා තියෙන්නේ මේක automatically compile වෙලා අපේ web resources CSS folder එකට minified වෙලා copy වෙන්න. එතකොට project folder එකේ unminified version එකක් save වෙනවා. minified version එක තමයි save වෙන්නේ අපේ project එකේ. එතකොට අපි project එකේ අපිට කරන්න තියෙන්නේ npm run දැන් මේ ෆයිල් එකට මම නම දීලා තියෙන gulp කියලා. එතකොට npm run gulp කියලා enter කරපුවාම CSS files ටික compile වෙලා අපේ project folder එකේ unminified version එකක් හැදෙනවා. ඊට පස්සේ minified version එකකුත් හැදෙනවා. හැබැයි target folder එක අපේ production folder එකේ හැදෙන්නේ minified version එක තමයි save වෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම තියෙන CSS ටික යා පොඩි කරලා minify කරලා one line එකකට compress කරලා අරන් දෙනවා. ඒ විදිහට තමයි compile කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ සර් තේරුණාද සර්? ඒක තේරුණා. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක ස්ක්‍රිප්ට් එක ලියපු හින්දා ඇත්තටම හරියම ලේසියි අපිට. නැත්නම් ওই ස්ක්‍රිප්ට් එකත් ලියලා කරන්න ගියා නම් අමාරුයිනේ. දැන් මේකේ ටාගට් ෆෝල්ඩර් එකට නේද යන්නේ. ඒ ෆෝල්ඩර් එක හැබැයි ක්ලීන් ඇන්ඩ් බිල්ඩ් කරොත් ඔක්කොම මැකෙන හින්දා ඔව් සර්. ඒ කියන්නේ අපි ක්ලීන් ඇන්ඩ් බිල්ඩ් කරොත් අපිට ආයේ මේ npm run gulp කියන එක
රන් කරපුවාම එයා ආයේ කොපි එකක් හදනවා. අපිට එතකොට වෙන ෆෝල්ඩ් එකක් අපිට බැරිද වෙයි මේ වෙබ් අපි දැන් උදාහරණයක් අපේ නිකන් CSS තියෙන දැන්ට මේක දැම්මට හරියන්නේ නැහැ නේද? distribute වෙන ෆෝල්ඩ් එකට තමයි දාන්න ඕනේ නේද? ඒ කියන්නේ අපේ production folder එකෙත් හැදෙනවා copy එකක්. ඊට පස්සේ distribution folder එකෙත් copy එකක් හැදෙනවා සර්. හරි. අපි ඩොක්ටර් මේ අතෙන්ට දැම්මොත් විතරක් මදිද අපේ කියන්නේ ප්‍රොඩක්ෂන් එකේ මේ ලොකේෂන් එකට? එතකොට ඒක කම්පයිල් හැබැයි එතකොට ඇප්ලිකේෂන් එක කම්පයිල් කරන්න ඕනේ. කම්පයිල් කරුවොත් ඒක available වෙනවා නේද? ඔව් ඇප්ලිකේෂන් එක අපි මේ ෆයිල් එක දැන් මේක කම්පයිල් කරපුවාම ප්‍රොඩක්ෂන් ෆෝල්ඩර් එකට කොපි එකක් යනවා. ඊට පස්සේ අපි අපේ Java project එක කම්පයිල් කරපුවාම ඒකත් include වෙලා මේ වා ෆයිල් එක හැදෙනවා. ඔව්. එතකොට ගැටලුවක් වෙන්න හේතුවක් නැහැ නේද? ඔව් එහෙම නැත්තම් අපේ development folder එකෙත් ඒ ෆයිල් එකේ කොපියක් හැදෙනවා. අපිට ඕන ඒකත් කොපි කරගන්න පුළුවන්. ආයෙ පස්සේ ඕන. හරි thank you so much. එතකොට ඒක තමයි අපිට ඩිස්කස් කරන්න තිබුණේ මේ ඒක ගැන අපි මේ මම නම් CSS පැත්ත වැඩි හැන්ඩල් කරන්නේ නැති හින්දා මේක බොහෝ වෙලාවට යූස් කරන එකක් නැහැ. එතකොට හැබැයි ස්ටුඩන්ට්ස්ට දැනගෙන ඉන්න වෙයි. අපි කියන්නේ පුළුවන් තරම් බලන්නේ bootstrapම යූස් කරන්න. බැරි වෙලාවකවත් අර දැන් මෙනු එකට උනා වගේ ඒ වගේ අත්‍යවශ්‍ය මොනොත් විතරයි අපි ඇඩිෂනල් CSS එකක් යූස් කරන්නේ. එහෙම නැත්නම් දැන් bootstrap වල සාමාන්‍යයෙන් අපිට ඕනේ 80-90% වගේ CSS rules ඔක්කොම වගේ තියෙනවා. එතකොට ඊට අමතරව නැති වුණොත්ින් තමයි අපිට යූස් කරන්න වෙන්නේ මේක. එහෙම නැත්නම් අපිට bootstrap එකම යූස් කරන්න පුළුවන් completely. ඒ කියන්නේ basically අපි බැලුවොත් අපි මොන හරි page එකක් අපි introduce කරොත් හරි page එකක change එකක් කරොත් හරි අපි ඒකේ styling ගැන බලද්දි ඉස්සරලාම bootstrap support කරගන්න පුළුවන්ද කියලා bootstrap වල search කරලා බලලා ඒක බැරි වුණොත් අපි මෙතන styling වලට ගියා නම් තමයි අපිට ඕකේ වෙන්නේ. ඒ කියන්නේ අපිට මේ maintenance වලටත් ලේසි වෙනවා එහෙම වුණොත්. ඔව්. එතකොට මේ අපි බලන්නේ පුළුවන් තරම් කියන්නේ ගොඩාක් දුරට තියෙනවා. එහෙම නැත්නම් Google කරවත් ගොඩක් දුරට හම්බෙනවා solutions. ඒ කියන්නේ සමහර documentation එකේ ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් ඊට වඩා සමහරවිට ලේසි අපි Google කරොත් ඒත් අපිට හම්බෙනවා ඕනේ දෙයක්. හැබැයි ඩොක්ටර් දැන් Google කරලා අපි ස්ටයිල් එකක් ගත්තට ඒක අපිට දැන් මෙතන නෑ මං කියන්නේ bootstrap එකේ class එක අපිට මොකක් හරි දෙයකට ඕනේ class එක සමහරවිට මේ documentation එකේ search කරන්නත් පුළුවන් මෙතන. එහෙම නැත්තම් අපිට මේ මෙතන නැත්තම් Google කරත් සමහරවිට ඊට වඩා ඉක්මනට සමහරවිට හොයාගන්නත් පුළුවන් ඒ class එක. එතකොට අපි අර අපේ prime faces වලට උනත් අපි ලියන එකට class එකක් විදිහට add කරොත් ඒක මේ ඒ bootstrap class එක add වෙනවා. ඒ styling එක apply වෙනවා automatically. මට ඩොක්ටර් රුක්ෂාන්ගෙන් මේ අහන්න තියෙනවා මේ වෙන පොඩි ප්‍රශ්නයක් මේකට රිලේට් නැති. දැන් අපිට දැන් ඩෑෂ්බෝඩ් එක වෙනස් කරන්න කියලා තියෙනවා මේ user requirement එකක් හැටියට. එතකොට අලුත් ඩෑෂ්බෝඩ් එක මම ඩිසයින් කරන්න කියලා දීපු එක මෙතන මං යට WhatsApp එකට දැම්මා. එතකොට අපරාධේ ලස්සනට ගොඩක් හදලා තියෙනවනේ ඕක මේ ඩෑෂ්බෝඩ් එක. ඒක පොඩ්ඩක් බලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේද? අර මේ ඩෑෂ්බෝඩ් ඔසම පෙන් චුට්ටක් ඉන්නමස් මගේ
window එක චුට්ටක් unresponsive මම screen ආයෙ share කරන්න. ඒ අතර මම කියන්නම් අර අපේ ස්ටුඩන්ට් මට මතක නෑ මේ මට මගේ ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැ කවුද ඉස්සෙල්ලා ස්ක්‍රීන් ෂෙයා කරේ කියලා සවිඳුද අර මේක ඩොක්ටර් මම ලක්ෂිත ලක්ෂිත අර මේ ෆොන්ට් එක අයින් කරන්න පුළුවන් වුණාද ඔයාලට ඩොක්ටර් මට CSS ෆයිල් එක හොයන්න දෙන්න තියෙන්නේ නෑ ඉන්ලයින්ලු තියෙන්නේ ඔය ලක්ෂිත ඒකේ මේ ඇත්තේ මේ ඒ පේජ් එකේම මම ෂෙයා කරන්නද හරි එතන ඉන්ලයින් එකක් නේ ඔව් අපි ඉන්නේ හරි පේජ් එකේ ඩෑෂ්බෝඩ් නැෂනල් එකේනේ ඒකේ රෝ කියලා ඇති div එකක් රෝ එකක් පළවෙනි රෝ එක නෙමෙයි දෙවෙනි රෝ එකනේ දෙවෙනි රෝ එක තව රෝ එකක් ඇති සර්ච් කරලා බැලුවද බලන්න සර්ච් කරන්න කෙලින්ම මේ ඔක කියන එකට මුළු මේකෙන් සර්ච් කරලා මේ CSS ටැග් එක සර්ච් කරේ control shift F ගහලා සර්ච් කරන්න මුළු ප්‍රොජෙක්ට් එකේම සර්ච් කරනවා control shift F හරි හරි කමන්නේ අපිට ડોක්ටර් රුක්ෂණගේ එක මම share කරන්න. ටෙම්ප්ලේට් වන්න එකේ මේ හරි ඔයාලට ඔක පුළුවන් හරි ඒකත් හොඳයි හොඳ අප්ඩේට් එකක් එතකොට සර් මෙහෙම තමයි දැන් තියෙන්නේ. හරි ඒක ලස්සනයි ඇත්තටම අර මේ ඉස්සෙල් එකට වඩා මේ එතකොට මම අර මේකට දැම්ම ඩෑෂ්බෝඩ් එකක් අපිට හදන්න කියපු එක අපේ ස්ටුඩන්ට්ට බෙදලා දීලා මේ ඒක හදමු එතකොට කොහොමද ප්‍රොසීඩ් කරන්නේ මේ අපි මේ එක ස්ටුඩන්ට් කෙනෙක් තෝරලා එයාට මේ ටෙම්ප්ලේට් එක හදන්න කියලා දෙමුනේ දැන් මෙහෙම කරන්න බැරිද ඔය ડોක්ටර් උක්ෂණගේ බ්‍රාන්ච් එක අරගෙන ස්ටුඩන්ට් දැම්ම දෙන්න බෑ නේද මේ ඉන්ඩෙක්ස් එක නෙමෙයි ටෙම්ප්ලේට් එක ටෙම්ප්ලේට් එකක් අපි ගමු නැෂනල් ඩෑෂ්බෝඩ් එක හදන්න කියලා අනිත් ඒවා නැතුව ඒ බ්‍රේක් එතකොට සර් ඕන මේ බ්‍රාන්ච් එකට පුෂ් කරන්නත් පුළුවන් නේද සර් පුළුවන් මම බලලා ඉෂුව එකක් නැත්තම් ඒක මර්ජ් කරන්න මේ බ්‍රාන්ච් එකත් එක්ක ඔව් එහෙම කරමු අපි ඊළඟ දවසේ එහෙනම් කවුරු හරි එක ස්ටුඩන්ට් කෙනෙක් අපේ බැච් රෙප් හරි එහෙම නැත්නම් තව ස්ටුඩන්ට් කෙනෙක් අපිට මේ වෙලාවේ හරිම හදිසි ඒක හින්දා අපිට පොඩ්ඩක් උදව් කරන්න ඩෑෂ්බෝඩ් එක හදාගන්න දැන් ඇත්තටම ලස්සනයි මේ වගේම අපිට ඔක්කොම ගන්න පුළුවන් නම් හරි ડોක්ටර් මලින්ද මේ අපේ යුනිට් එකේ ඉන්න ડોක්ටර් මලින්දරත් යූසර් මැනුවල් එකක් හදන්න හදනවා මම කිව්වා මේ අපි ඉම්ප්‍රූව් කරගෙන යනවා යූසර් ඉන්ටර්ෆේසස් ගන්න එපා ස්ක්‍රීන්ෂොට්ස් කියලා මේ ටික ඇත්තටම ලස්සනයි අපි බලමු මේ එන ලබන සතියේ එක ස්ටුඩන්ට් කෙනෙක් අරගෙන මොඩියුල් එක බලලා අපි යාට මේ බ්‍රාන්ච් එකේ මේ අලුතෙන් UI එකට ඩෑෂ්බෝඩ් එකක් හදන්න මේ අසයින් කරලා දෙන්න. අද මොන හරි තව ප්‍රශ්න තියෙද අහන්න? සර් මේක තව පොඩි ඉෂුව එකක් සර් පෙන්වන්න තියෙනවා සර්. දැන් මෙතන එහෙම සර් දැන් මේ ටේබල් එක ඇත්තටම ගොඩක් ලොකුයි. කොලම්ස් 13ක් තකේ තියෙනවා. 5 6 7 8 9 10 11 12 ඔව් 13ක් තියෙනවා සර්. එතකොට දැන් මේකේ එයාලගේ ඇඩ්‍රස් එක නේම් එක ඒ වගේ ටිකක් ලොකු කොලම්ස් උත් තියෙනවා.
එතකොට අපි කොච්චර මේක වෙනස් කරන්න හැදුවත් මේකේ data ටික compact වෙලාම තමයි පෙන්වන්නේ. පෙන්වන්නේ. මටත් ඔක තියෙන ප්‍රශ්නයක්. මේ ඔව් කියන්නකෝ. ඒක එතකොට මට හිතන එක අපිට කියන්නේ decide කරගන්න වෙනවා එක්කෝ table එකක් නැතුව එක්කෝ වෙන විදිහක් හරි data පෙන්වන්න. මේ මොකද ගොඩාක් තියෙන හින්දා. එහෙම නැත්තම් සමහර columns ඕනේ වුණොත් විතරක් user-ට display කරගන්න වගේ. කරගන්න නැත්තම් මේ data ටික ඔක්කොම compact වෙලා තමයි පෙන්වන්නේ කොච්චර අපි හැදුවත් ඒක අමාරුයි එතන ඉහාට මෙවුවා කරගන්න data ටික පෙන්වන්න ගත්තාම. දැන් අපි ඇත්තටම දාන columns වලට තව add කරන්න කියන විස මේවා එකක්වත් අයින් කරන්න දෙන්නේ නැහැ. හුඟක් වෙලාවට හුඟක් තැන්වල Excel එක download කරන්න ඒගොල්ලන්ට දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට Excel එක download කරන්න පුළුවන්. මේකට මේ prime faces වල table වල එකක් තියෙනවා. මේ ඒ property එක මම මේක search කර බලද්දී ඒක true කියලා දැම්මොත් එයා මේ ඒ ওই columns ටික ආපහු එක row එකටම මේ යටට දා ගන්නවා. මේ මම ඒක තමයි බැලුවේ මොකද්ද attribute එක කියලා මේ එතකොට එහෙම කරොත් අපිට පුළුවන් මේ මං හිතන්නේ මේ එතකොට తాවකාලිකව ඒ කියන්නේ address එක යටට එනවා ඊට පස්සේ යටට name එක එනවා එහෙම හදාගන්න පුළුවන් ඇති ඒක මේ මට හොයාගන්න බෑ මේ වෙලාවේ ඒ කියන්නේ ඒක කියන්නේ අපිට මේක කියන්නේ අපිට ඉස්සරහට deploy කරද්දී අපි එහෙම වුණොත් add කරගමු ඒක එහෙම වුණොත් මේක responsive priority කියලා එකක් තියෙන property එකක් reflow true කියලා දැම්මයින් පස්සේ එයා අපව ඒක කොටස් වලට හදලා ගන්නවා. මම බලන්නම් ඒක එහෙම නැති. එතකොට ඒ කියන්නේ පල්ලෙහාට යනවා කියන්නේ ඒක මේ අපි මේකටම මේකටම ඕනනම් බෑනේ data නැති හින්දා බෑ. මේ අපිට බලන්න පුළුවන් reflow true කියලා prime faces වල attribute එක තියෙන්නේ. data table එකේ ඔය වගේ આવොත් හොඳයි නේද එතකොට ඒ විදිය හොඳයි ඒක නම් දැන් මේ මොඩියුල් එක අනුව ස්ටුඩන්ට්ස්ට සයින් කරන්න පුළුවන් මේ වගේ ඒවා අපිට මුලින්ම එහෙනම් thank you ඔක්කොටම ඇත්තටම මේ අපි හරියට මැනේජ් කරගත්තොත් ඩෙවලොපර්ස්ලා 18ක් ඉන්නවා කියන්නේ ලංකාවේ මම හිතන්නේ තියෙන ලොකු open source project වලින් එකක් වෙන්න පුළුවන් Dr. Rukshanටත් thank you Mr. Diniduටත් thank you Mr. Tamara මේ ඔක්කොම ලේසි කරපු එකටත් thank you ඒගොල්ලෝ ඔක්කොටම මේ ඇවිල්ලා මේකට උදව් කරපු එකට බොහොම ස්තුතියි මේ මම ගැරන්ට් කරනවා ඔයගොල්ලන්ට නම් ඔයගොල්ලන්ගේ කැරියර් එකට නම් මේක ලොකු උදව්වක් වෙනවා කියන එක මට හොඳටම කියන්න පුළුවන් ලක්ෂිතටත් විශේෂයෙන්ම thank you ඔක්කොම coordinate කරන එක අනිත් ඔක්කොම ස්ටුඩන්ට්ස්ලාට thank you එහෙනම් අපි හෙට නෙමෙයි අනිද්දා හම්බෙමු එදාට පස්සේ අපි මේ දිගටම අලුතෙන් ඉගෙන ගන්න මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන ගමන් ඒකින්ද හැමෝම මේ ප්‍රොජෙක්ට් එක ලොග් වෙන්න පුළුවන් විදිහට ක්ලෝන් කරගෙන රන් කරගන්න මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් මට කෝල් එකක් දෙන්න මට මිස් වුණත් මම ආපහු ගන්නවා ඊට පස්සේ මේ thank you so much එහෙනම් අදට අපි ඉවර කරමු thank you